එතකොට දැන් මෙන්න මෙතන අපි ඊළඟට කතා කරන්න යන්නේ N2 ධන H2 තුලිත කිරීම සම්බන්ධයෙන්. ඒකෙන් හැදෙන එක්කනා NH3 ඔය NH3 කියලා කියන ඇමෝනියා වලට. ඔය නම් ගැන මම වැඩි දැන් මුකුත් වැඩි කියන්නේ නැහැ නමුත් දැනගන්න ඕනේ. දැන් මේකෙදි මෙතන N ගාවට දෙකක් එහෙම දාන්න බෑ අපිට යටින් දාන්න බෑ දෙකක්. හරි. එතකොට අපි මෙතන මොකද කරන්න ඕන? H ලා 3 දෙනෙක් ඉන්නවනේ. H ලා 3 දෙනෙක් තියාගෙන මේ වැඩේ කරන්න බෑ. ඇයි මෙතනත් දෙක දෙක ආපු නිසා අනිවාර්යෙන් H ලා ගන්න ඉලක්කයේ සංඛ්‍යාවක් කරගන්න ඕන. එහෙනම් ඉලක්කයේ සංඛ්‍යාවක් කරගන්න මේක ඉස්සරහින් දෙක දාන්න. දෙවරක් 3 H ලා එතකොට එනවා 6ක්. එහෙනම් මෙතනට දානවා මොකක්ද? 3ක් දැම්මොත් 3 වරක් 2 H ලා 6ක් එනවනේ. දැන් බැලන්ස් නේද? දැන් බැලන්ස් නේද? N ඒවා 2යි N ඒවා 2යි H ඒවා 6යි H ඒවා 6යි. පැහැදිලි බැලන්ස් නේ වැඩි right? දැන් ඔන්න ඊළඟ ප්‍රශ්නෙට අපි යන් H2 දර O2 හරි? ඔන්න තියෙනවා ඊළඟ එක H2 ධන O2 හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එකතු වුණාම ඊළඟට දීලා තියෙනවා මොකද හැදෙන්නේ කියලා. එයාලා දීලා තියෙනවා H2O තමයි හැදෙන්නේ කියලා. H2O ඔබට මෙතන මේ O ගාවට දෙකක් දාලා බේරෙන්න බෑ. O ගාවට දෙකක් දාලා හරි ඒ කියන්නේ අපිට එහෙම යටට ඉලක්කම් දාන්න අයිතියක් නැහැ. තේරුණාද කිව්වේ? දැන් ඉතින් මේ අනුපාතය මෙහෙමම තියාගෙන තමයි මේක අපි ඉස්සරහට කරන් යන්න ඕන. දැන් බලන්න O දෙකක් ඉන්නවනේ. එහෙනම් මේක ඉස්සරහටම දෙකක් දාද හැකියි අපිට ප්‍රශ්නයක් නැහැ ඉස්සරහට. right? දැන් O දෙක හරි. දැන් H ලා ගන්න කීයද? දෙවරක් 2 4යි. එහෙනම් මෙතන H ඉස්සරහින් දානවා පුතේ කීයද? ඔන්න දැන් බැලන්ස් නේද බලන්න. දැන් මේ පැත්තේ හයිඩ්‍රජන්ලා 4 දෙනයි, එහා පැත්තේ හයිඩ්‍රජන්ලා 4 දෙනයි, වම් පැත්තේ ඔක්සිජන්ලා දෙන්නයි, දකුණු පැත්තේ ඔක්සිජන්ලා දෙන්නයි. hands up එකක් දෙන්න මේක තේරුණු කට්ටිය. right? okay. දැන් ඊට පස්සේ අපි යනවා ඊළඟ එකට. ඒක මම මෙහෙම ලියන්නම් KClO3 potassium chlorate කියලා කියනවා මේකට right. මෙයා වියෝජන ප්‍රතික්‍රියාවක් වියෝජනය වෙනවා කැඩෙනවා කැඩිලා හැදෙනවා මොනවාද KCl හැදෙනවා ධන ඔක්සිජන් වායුව හැදෙනවා. දැන් බලන්න මේක කොහොමද සුද්ධ කරන්න කියලා. මෙතන ඔක්සිජන් 3ක් නේ තියෙන්නේ. 3ක් තියෙනවා මෙතන 2ක් තියෙනවා. මෙතන කොහොමද දැන් මේ 3 තියාගෙන මොකවත් කරන්න බෑ. මෙතනට අනිවාර්යයෙන්ම 2ක් දාන්න වෙනවාමයි. දෙවරක් 3 6යි. එහෙනම් මෙතනට අපි 3ක් දැම්මනම් ඔන්න 6ක් බැලන්ස් වෙනවනේ නේ. ඔන්න ඔක්සිජන්ලා ගන්න බැලන්ස් වුණා. ඔන්න පුතේ ඔක්සිජන්ලා ගන්න බැලන්ස් වුණා. දැන් අපි බලමු පොටෑසියම්ලා දෙන්නයි ක්ලෝරින්ලා දෙන්නයි. එහෙනම් මේක ඉස්සරහින් දානවා මොකද්ද? 2 දානවා. ඕම් ඔහොමයි මේක හදන්නේ. මේක බැලන්ස් කරන්නේ. අතුස්සන බලන්න මේක තේරුණ කට්ටිය. hands up එකක් දෙන්න මේක තේරුණ කට්ටිය. right good. අපි එහෙනම් යන් අපේ පාඩමේ ඉදිරියට මම මේ අද පාඩම් පටන් ගත්තේ මෙන්න මේක තුලිත කිරීමේ අභ්‍යාසයේ පොඩ්ඩක් බලලා right. හරි. අපි එහෙනම් අද පාඩමේ ඒ කියන්නේ මේ අද මෙතන ඉස්සරහට තමයි යන්න තියෙන්නේ. හරි. පටන් ගමු මෙතන ඉස්සරහට. මෙන්න මේ තවත් අභ්‍යාස තියෙනවා. හරි. මෙන්න මේ වගේ වචන සමීකරණ දීලා තියෙනවා. මේ වගේ සංකේත දාලා ලියලා නේද? එහෙම කරන්න තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේක චුට්ටක් තුලිත කරලෙමුද? ඒක තුලිත කළාම දීලා දෙනවා right. මම මෙහෙම කරන්න right. ඒක තුලිත කරන්න එක මගෙත් එක්ක කරමු. අපි ප්‍රතික්‍රියාව ගැන ඉස්සරහට කතා කරනවා. යකඩති අඩංගු සංයෝගතා පුතේ Fe2O3 අපි කියනවා හීමටයිට් කියලා. මේකට තව චුට්ටකින් කතා කරනවා right. Fe2O3 ධන කාබන් මොනොක්සයිඩ් CO කාබන් මොනොක්සයිඩ් මෙන්න මේ දෙක එකතු වෙලා හරි හැදෙනවා පුතේ කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා ඒත් එක්කම යකඩ තනි වෙනවා Fe තනි වෙනවා. ඔන්න ඕක තමයි මේ ප්‍රතික්‍රියාවේදී වෙන්නේ. දැන් මෙන්න මේකෙදි කොහොමද මේක බැලන්ස් කරන්නේ කියලා බලමු. දැන් ඔබට මේක ටිකක් බැලන්ස් කරන්න ටිකක් අපහසුයි. මෙතනත් ඔක්සිජන් ඉන්නවා මෙතනත් ඔක්සිජන් ඉන්නවා මෙතන ඔක්සිජන් ඉන්නවා right. දැන් එතකොට මෙතන ඔක්සිජන් දාන එකෙන් හරි මේ ඔක්සිජන් දෙකම බැලන්ස් එකක් ඕන. මට හිතෙනවා මෙහෙම දෙයක් කරන්න.
මේක මේ කටපාඩම් කරලා තමයි මෙතන තුනක් නිකන් දැම්මහම ඔක්සිජන්ල 3යි ඔක්සිජන්ල 3යි 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 6යි. එහෙනම් ඔක්සිජන්ල 6ක් එන්න මෙතනට 3ක් දැම්මනම් හරිය නේද? දැන් ඒකෙන් බලන්නකො මේ කාබන්ල ගානත් බැලන්ස් වෙනව නේද? කාබන්ල 3යි කාබන්ල 3යි. කාබන්ල ගානත් ඒකෙන් බැලන්ස් වෙනවනේ. හරි. දැන් ඉතින් ලේසි. දැන් යකඩ කීයද? Sp ලා කීයද? 2යි. එහෙනම් මේක ඉස්සරහින් මොකද කරන්නේ? කොහොම තමයි මෙන්න මේකේ තුලිත කිරීම වෙන්නේ. ඉතින් ඕක ඔබට එකපාරට තුලිත කරගන්න අමාරු වෙන කටපාඩම් කරගත්තොත් කමක් නැහැ. මේක පාඩම් කරගත්තොත් කමක් නැහැ. මේක තුලිත කරන විදිහ. හරි. ටිකක් අමාරු එකට එන්නේ ඕක තමයි. අමාරු එකට එන්නේ ඕක තමයි තුලිත කරන්න ඔයාලට. එහෙනම් අපි යනවා අපි ළඟ අවස්ථාවට. හරි. මේ පරමාණු ගණන් සම්බන්ධයෙන් තුලිත කරනකොට right. දැන් මෙන්න මේකෙදි අපි මේකට කියලා බලමු. යම් රසායනික ප්‍රතික්‍රියා පිළිවීමට වචන භාවිත කළ විට දුෂ්කරතා රසකට මුහුණ දීමට සිදුවේ. වචන පාවිච්චි කරාම අමාරුනේ. එතකොට ඒ වාගේ අනුපාතයෙන් නිරූපණය වෙන්නේ නැහැ. එතකොට ඒකේ හරි අනුපාතය හොයාගන්න තුලිත ප්‍රතික්‍රියාව අනිවාර්යයෙන්ම ඕන වෙනවා. එතකොට ඒ තුලිත ප්‍රතික්‍රියාව දන්නවා නම් අපිට එයාව මිශ්‍ර කරන්න ඕන අනුපාත ටික ලේසියෙන්ම ගණනය කරන්න පුළුවන්. උදාහරණයක් මේ ගානකට යන් මෙන්න මෙහෙම මූල ගාන වලට කියලා දෙන්න එක එකපාරට ඔයාලා උඩයට කුරිනවනේ. හරි මම මේ ගාන පොතේ වෙන පස්සේ මේ පස්සේ කියලා දෙන්න මේ ගාන පස්සේ කියලා කියන්නේ වෙනත් ගාන පස්සේ මෙන්න මෙහෙම තියෙන්නේ මෙන්න මේ හීමටයිට් ගාන. හරි. එහෙම තමයි අනුපාත කියන්නේ. දැන් ඔබට පේනවද මේක ඉස්සරහින් තියෙන අනුපාත ටික? මේ Fe2O3 මෙතන ඉස්සරහින් ඉලක්කමක් නැහැනේ. ඉලක්කමක් නැහැ කියන එකේ තේරුම මෙතන තියෙන 1යි කියන එක. හොඳේ? මෙයා ඉස්සරහින් තියෙන ඉලක්කම මොකද්ද? 3යි. 3යි කියන එකේ තේරුම. මෙයා ඉස්සරහින් තියෙන ඉලක්කම මොකද්ද? 3යි. ඒ කියන්නේ 3යි මෙතන ඉස්සරහින් තියෙන ඉලක්කම 3යි. මෙයා ඉස්සරහින් තියෙන ඉලක්කම මොකද්ද පුතේ? 2. ඒ කියන්නේ මතක තියාගන්න මේවා ප්‍රතික්‍රියා කරනකොට මෙයාට අපි කියනවා හීමටයිට් කියලා. හීමටයිට් සහ කාබන් මොනොක්සයිඩ් එකතු වෙන්න ඕනේ 1:3 අනුපාතයට එකතු වුණා නම් හරි. දැන් ඔයාලා දන්නවනේ කෑමක් හදනකොට අනුපාතයක් තියෙනවා නේද? ඔයාලා කෑම හදනවා නම් කුස්සියේ නේද? ඔයාලා කේක් එකක් හදනවා නම් ඔයාලා කැවුම් හදනවා නම් මොකක් හරි මිශ්‍රණයක් හදනවා නම් එතන අනුපාතයක් තියෙනවනේ පුතේනේ. අනුපාතයක්. ඒක රේෂියෝ එක නිශ්චිත අනුපාතයක් තියෙනවා. ඒ අනුපාතයට හරියට කැම ටික දැම්මොත් තමයි ඒ රහටම ලස්සනට ඒ කැම පිළිල වෙන්නේ. අනුපාතයට දැම්මොත්. ඉතින් මෙතනත් ඒක තමයි වෙන්නේ. ඒ ප්‍රතික්‍රියා කිරීම හරියට අනුපාතයට වෙන්න ඕනේ. ඒ කියන්නේ හීමටයිට් දැන් මෙතන මේ ඇවිල්ලා මේ ඇත්තට මවුල අනුපාත. හොඳයි. මවුලයක් හීමටයිට් මවුලයක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කාබන් මොනොක්සයිඩ් මවුල කීයක්? 3ක් ඕනි. මෙව්වා එකක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙව්ව මවුල 3ක් ඕනි. මවුල එකක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙව්ව මවුල 3ක් ඕනි. හරි? මවුල 3ක් ඕනි. ඒ වගේම එහෙම ප්‍රතික්‍රියා කරාම කාබන් ඩයොක්සයිඩ් වලින් මවුල 3ක් හැදෙනවා. ඒ වගේම යකඩ වලින් මවුල 2ක් හැදෙනවා. කාබන් ඩයොක්සයිඩ් මවුල 3ක් හැදෙනවා. යකඩ මවුල 2ක් හැදෙනවා. මෙන්න මේව කාබන් ඩයොක්සයිඩ් මවුල 3කුයි යකඩ මවුල 2කුයි ගානේ මෙන්න මේකේ හැදෙනවා අවුට්පුට් එක විදිහට. හරි. ඒතර මෙන්න මේ මවුල අනුපාත දැනගන්න එක වැදගත්. දැන් ඔබට මේ මවුල අනුපාත ගැන කතා කරනකොට මෙයාලගේ මෞලික ස්කන්ධ එහෙමත් දැනගෙන හිටියා නම් මේ අපිට දැන් සමහරලාට ස්කන්ධ දීලා මෞල ගාන අහනවා මෞල ගාන දීලා ස්කන්ධ අහනවා ඔය ආදි වශයෙන් විවිධ ගණන් එනකොට අපිට ලේසි මේ මෞල අනුපාත දැනන් ඉන්න එක. දැන් උදාහරණයක් නිකන් හිතන්නකො මේ CO2 ගත්තාම මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? අපි සාපේක්ෂ අණුක ස්කන්ධය හුව මතකද ඔයාලට?
සාපේක්ෂ අණුක ස්කන්ධය කාබන් වල 12යි නේ කාබන් වල 12යි ඔක්සිජන් වල 16යි කියන්නේ 16 වරක් දෙක තියෙනවා නේද එතකොට මෙතන 12 12මයි 16 වරක් දෙක ඇවිල්ලා 32යි එතකොට මේ දෙක එකතු කරාම 44යි කියලා එනවා මේකේ ඒකකේ තමයි මවුලයට ග්‍රෑම් DMOL දින එක හරි මේක ඇවිල්ලා මවුලික ස්කන්ධය ඒ කියන්නේ මවුල එකක ස්කන්ධය තමයි ඔය ග්‍රෑම් කීයද 44 එහෙනම් මේ මෙතනට මවුල කීයක් ඕනද 3ක් ඕනේනේ එකක ස්කන්ධය 44යි නම් එහෙනම් දරුවනේ 3ක ස්කන්ධය කීයද අපි 3ක් ඕන කියලා හොයාගන්න අර අනුපාත දිහා බලලා 3ක ස්කන්ධය කීයද අරයා වගේ 3 ගුණයක් කවුද 44 වගේ 3 ගුණයක් නේද එකක 44යි නම් 3කට මේ වගේ 3 ගුණයක් නේද එතකොට 4 වරක් 3 120යි 132ක් එනවානේ 132ක් ග්‍රෑම් ඕන වෙනවා ග්‍රෑම් ඕන වෙන මේ ග්‍රෑම් හැදෙනවා මවුල 3ක් හැදෙනවා කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් මෙන්න මෙච්චරක් හැදෙනවා ඉතින් මෙච්චරක් හැදෙනවා ඒ වගේම යකඩ ග්‍රෑම් කොච්චරක් හැදෙයි යකඩ වල 56යි මවුලික ස්කන්ධ 56යි මවුලික ස්කන්ධය තමයි 56 වෙන්නේ ඒ කියන්නේ මවුලයක් තමයි 56 එහෙනම් මෙතන මවුල දෙකක් හැදෙනවනේ දෙකක් හැදෙනවා නම් කීයද 112යි ග්‍රෑම් 112ක් හැදෙනවා යකඩ ග්‍රෑම් 112යි කාබන් මොනොක්සයිඩ් ග්‍රෑම් 132යි හැදෙනවා හරියටම වෙන්න මේ ප්‍රතික්‍රියාව වුණොත් අපි උන්නම් බලමු කාබන් මොනොක්සයිඩ් කොච්චරක් ඕනද කියලා කාබන් කියලා කියන්නේ 12යි ඔක්සිජන් කියලා කියන්නේ 16යි 12යි 16 එකතු කරාම 28යි ඔය GMOL දින එකනේ ඒ කියන්නේ මවුලයක් 28යි එහෙනම් මේ වගේ 3 ගුණයක් ඕනේ නේද 28 වරක් කීයද 3 28 වරක් මවුල 3යිනේ 28 වරක් 3 කීයද උඩ 30 වරක් 3 නම් පුතා 90යි 90න් 6ක් අඩු කරාම 84යි ග්‍රෑම් 84ක් ඕනේ ග්‍රෑම් 84ක් කාබන් මොනොක්සයිඩ් ඕන සා මෙන්න මෙයාවත් හදා ගන්න පුළුවන් අපිට Fe2 කියලා කියන්නේ 56 වරක් දෙක මම මේ වීඩියෝ එක දානවා මේක දැම්මහම ඔයාලට බලා ගන්න පුළුවන් තව චුට්ටක් දෙපාරක් තුන් පාරක් මේ මම කියන කන්දර ටික අහන්න නම් වීඩියෝ එක අවශ්‍යයක් බලන්න 56 වරක් දෙක දන 16 වරක් 3 එහෙම තමයි මේ කියන්නේ 56 වරක් දෙක එනවා දරුවනේ 112ක් එනවා ඒ වගේම දරුවනේ 16 වරක් 3 කීයක් එනවද 48ක් එනවා 16 වරක් 3 නේද දැන් ඔය දෙක එකතු කරාම 8යි 2යි 10යි මෙතන ටිකක් දානවා 4යි 1යි 5යි 1යි 6 160ක් එනවා මෙතන එතකොට හීමටයිට් ග්‍රෑම් 160ක් මවුලයක්ම තියෙන්නේ නැහැ 160ම තමයි හීමටයිට් ග්‍රෑම් 160ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න හරි කාබන් මොනොක්සයිඩ් ග්‍රෑම් 84ක් ඕනේ ග්‍රෑම් 84ක් ඕනේ ඔය දෙක ඔහොම හරියටම ගානට දැම්මහම තමයි අර පැත්තෙන් කාබන් ඩයොක්සයිඩ් සහ යකඩ අච්චර ගාන අපිට එළියට හම්බෙන්නේ. ඒක තමයි ටිකක් පොඩි පැහැදිලි කිරීමක් කරපෙන්න මතක් කරපෙන්න right. දැන් අපි යනවා පුතේ මේ පාඩමේ ඊළඟ කොටසට. මේකත් ටිකක් අමාරුයි කියවට අමාරුත් නෑ නමුත් සංකීර්ණයි මතක තියාගන්න ටිකක් තියෙනවා. ප්‍රතික්‍රියා ටිකක් ගැනයි කතා කරන්න යන්නේ. හරි. දැන් මේ ලෝහ කීපයක ප්‍රතික්‍රියා ගැන තමයි කතා කරන්න යන්නේ. ලෝහ කීපයක ප්‍රතික්‍රියා ගැන තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට මේ ප්‍රතික්‍රියා ගැන කතා කරනකොට අපිට එයාලා ප්‍රතික්‍රියා කරන විදිය අනුව අපි කීපයකට බෙදා ගන්න අපිට ලේසියෙන් කතා කරන්න ඕන නිසායි මම මේකට මේ වර්ඩ් ඩොකියුමන්ට් එකක් පාවිච්චි කරන්න. ඒතර මට ඔයාලත් එක්ක මේක මෙහෙම මේ කුණු කරගත්ත හැකි. හරි. මේක කුණු කරගන්න පුළුවන් මේ අතන හතර ටික. ඔයාලත් මගෙත් එක්කම දාන්න පුතේ එහෙනම් අද මාතෘකාව ලෝහවල ප්‍රතික්‍රියාතාවය කියලා. දාන්න පුතේ මාතෘකාව ලෝහවල ප්‍රතික්‍රියාතාවය කියලා ටස් දාලා.
මං කියන එක ඇහෙනව නේද? පොඩි hands up එකකුත් දෙන්න දෙනවා මං කියන එක ඇහෙන කට්ටිය. අනිසියරි මං කියන එක ඇහෙන්නේ නැතුව කියොත් එimhe සර් ඇහෙන්නේ නැහැ කියලා මයික් ෆෝන් කරලා කියා බලලා නැත්තම් මම දන්නේ නැහැ මම ඔයාලට ඇහෙනවා කියලා හිතාගෙන කියාගෙන right. දැන් අපි මේකෙදි කතා කරන්නේ ලෝහ ප්‍රතික්‍රියා කරන විදි කීපයක් ගැන. ලෝහ කීපයක් ගැන කියලා ප්‍රතික්‍රියා කරන ආකාරය. ඒතර මෙතනදී අපි ලෝහ වර්ග කීපයක් අතන ලෝහ වර්ග 12ක් විතර ගන්නවා. 12කට කිට්ටු ගණක් ගන්නවා. අපි ඒකෙදි අධ්‍යයනයක් කරන්න ඕනේ. වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද? ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද? හරි. තනුක අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද? වෙනත් ලෝහ ලවණත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියලා කතා කරනවා. ඒ කියන්නේ මෙන්න මේක මට මේ මම වගුවක් දැන් ගහන්න යන්නේ දරුවනේ. වගුවක් ගහන්නනේ මම මේ වගුව ගහන්න ඕන නිසා මේක layout එක මේ orientation එක මාරු කරන්න landscape එකට හොඳේ. ඒතර මට මේකේ වැඩිපුර ප්‍රමාණයක් ලියන්න පුළුවන්. හරි. දැන් මේක මම මේ ලෝහවල ප්‍රතික්‍රියා මේක ලේසි මෙහෙම පාඩම් කරගන්න ලේසි වෙන නිසා මම මේ වැඩේ කරන්න ඕනේ. ඔබට පාඩම් කරගන්න අතිශය ලේසි වෙන්න තමයි මම මේ පසුවක් විතර මේක ගහන්නේ. හරි. එතකොට මම මෙතනදී ලෝහ වර්ගය 1 2 3 4 දාගෙන ඉන්න කොහොමද? මෙන්න මෙතන ලෝහ වර්ගය අපි දාමු. ඊට පස්සේ මෙන්න මේ කොටස මම බෙදා ගන්නවා 4කට. මේ කොටස මම බෙදා ගන්නවා 4කට. මෙතන මම දානවා ලෝහ වර්ගයේ ඊට පස්සේ මෙතන මම දානවා අපි කතා කරනවා මුලින්ම එයා වාතයත් එක්ක කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියලා. වාතය සමග ප්‍රතික්‍රියාව කතා කරනවා. ඊළඟට මෙතන කතා කරනවා එයා ජලයත් එක්ක කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියලා. හරි. ඊළඟ එකේ අපි කතා කරනවා වාතය සමග ජලය සමග යාමන අම්ල සමග නේද? අම්ල සමග ඊට පස්සේ ලෝහ ලවණ සමග එතකොට මෙන්න මේම මේ ප්‍රතික්‍රියා වර්ග ටික කතා කරනවා. මේකට ලෝහ වර්ග කීපයක් අපි පාවිච්චි කරනවා. හරි. අපි ලෝහ වර්ග ටිකත් ලියාගමු. ලියාගමු කියලා කියන්නේ මම ටක් ගාලා මෙතනින් දෙන්නම්. අපි මුලින්ම කතා කරනවා මෙන්න මේ ටික. right මම ලියන්න යන්නම්. සෝඩියම් ලෝහය, මැග්නීසියම් ලෝහය, ඊට පස්සේ ඇලුමිනියම් ලෝහය, යකඩ ලෝහය, lead ලෝහය, copper අසදිය,
platinum පත්‍රම් right අක්කාලා මෙන්න මේ ටික දාලා කුංචි වගුවක් අක්කාලා ගහ ගන්න බලන්න දැන් අපි බලමු මෙන්න මේ සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිංක් මේ ලෝහ ටික කොහොමද වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කියලා. හරි. සාමාන්‍යයෙන් අච්චුපතේ කාරණා වලින් පටන් ගමු right. වාතය සමග දක්වන ප්‍රතික්‍රියා. සාමාන්‍යයෙන් අපි දන්නවා ලෝහ වර්ග මේ කියන්නේ මේ කටුකම්බි අනම්මනම් නේද? මට මලින වෙනවනේ. මලින වෙනවා කියන එක කට මේ මලකඩ කරනවා කියන එක තව එකක් right. මලින වීමයි කට ඒකයි වෙනස් right. මලින වෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර ඒකේ තියෙන දිස්නේ නැති වෙලා යනවානේ. දිස්නේ නැති වෙලා නිකන් තද අලු පාට ගතියක් එනවා මලින වෙනවා කියන්නේ right. එතකොට ලෝහ වාතය ජලය හා තනුකම්ම සමග දක්වන ප්‍රතික්‍රියා පිළිබඳ අධ්‍යයනය කරලා තමයි අපි කොහොමද ඒවා මලින වෙන්නේ කොහොමද මලකට ගන්න කියලා කතා කරන්න යන්නේ. සෝඩියම් කෑල්ලක් සාමාන්‍යයෙන් අරගෙන කපවුවම සාමාන්‍ය සෝඩියම් කෑල්ලක් නිකන් පිංජකින් උනක් කපන්න පුළුවන්. ඒක කපවුව ගමන් අපිට කපපු ගමන්ම කපපු පැත්ත දිලිසි කරනකොට ටිකක් කියලා ගියාම මේක දිලිසෙන කතිය නැති වෙලා යනවා. කියන්නේ ශනිකව සෝඩියම් කියන ලෝහය පුතේ ප්‍රතික්‍රියා කරනවා වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරලා එයාගේ තියෙන ඔක්සයිඩ් පටලය හදලා එයා මලින වෙලා යනවා. එතකොට මේ සෝඩියම් කියන එකනත් එහෙමයි මැග්නීසියම් කියන එකනත් එහෙමයි. හරි. ඊට පස්සේ එයා වාතයේ දහනයේදී මොකද වෙන්නේ කියලා. right. වාතයේ දහනය කරනවා කියලා කියන්නේ වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරන එකක් තමයි right. වාතයේ දහනය කියලා කියන්නේ ගින්දරත් එක්ක පත්තු කරන ගින්දරත් එක්ක ප්‍රතික්‍රියා කරන එකක් තමයි දහනය කියලා කියන්නේ. දහනයේදී ඔක්සිජන් එක්ක තමයි ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට එයාලා දෙන්න සාමාන්‍යයෙන් ඔක්සිජන් එක්ක පහසුවෙන් ප්‍රතික්‍රියා කරලා ලෝහ ඔක්සයිඩ් එක තමයි හදන්නේ. ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කිරීමකට තමයි දහනය කියලා කියන්නේ. එතකොට සෝඩියම් සහ මැග්නීසියම් පහසුවෙන් දහනය වෙනවා right. එතකොට පහසුවෙන් ප්‍රතික්‍රියා කර නේද? දහනයේදී පහසුවෙන් ප්‍රතික්‍රියා කරන ලෝහ ඔක්සයිඩය සාධයි. මම මේක දාන්න වාතය සමග එකට මෙන්න මෙතනට සෝඩියම් ඔක්සිජන් මේ දෙකම එකට ඔන්න මම මේ වගුව තමයි දැන් පුරවන්නේ. ඔයාලටත් දැන් මෙන්න මේ වගේ මර්ජ් කරන්න අවස්ථාවේදී ඔයාලටත් මේ වගේ මර්ජ් කරලා ගන්න අවස්ථාවේ දහනයේදී ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා හරි පහසුවෙන්ම ප්‍රතික්‍රියා කරලා තක්කාල ලෝහ ඔක්සයිඩ් එක හදනවා. ලෝහ ඔක්සයිඩය සාදයි. ඉතින් මේ ඔක්සයිඩ් එක හදන විදිය ගැන සමීකරණයකුත් ඔබට පෙන්නලා තියෙනවා. හරි සමීකරණයකුත් ඔබට පෙන්නලා තියෙනවා. අපි මේ සමීකරණෙ පුතේ මම මෙහෙම මේක කොපි කරලාම ගන්නම්. ලේසි වෙයි. එතකොට මම මේක ලියන්න කියොත් එහෙම ඔක ලෝක පසල්ලයක් කරනවා ඒක තමයි ලියන්න යන්නේ නැහැ. හරි ලියන්න යන්නේ නැතුව මට යම් කිසි වෙලාවක් මෙන්න මේ විදිහට ඔන්න එයාගේ ප්‍රතික්‍රියාව ඔය ගාම මේ ප්‍රතික්‍රියාව දිහා බලන ගමන්ම පාඩම් කරගන්න බලන්න. Na ධන O2 Na2O හදනවා. හරි ඊළඟ එක්කනවත් මට ඕන නිසා මම එයාවත් එහෙම තියාගන්න පොඩ්ඩක් හරි.
මෙයාව මට ආයෙසරක් අරගෙන යට එක්කන වුණා මම අර මුල එක්කනා විතරක් දැන් කපා ගන්න ඕන නිසා මම මුල දෙන්නම කපා ගන්නවා මෙහෙම කපලා දා ගන්නවා අතර ප්‍රතික්‍රියාවක් විදියට මෙන්න මෙයාලගේ ප්‍රතික්‍රියාව. ඔන්න එතනට ගන්න ප්‍රතික්‍රියාව එවුවා. කිසි ප්‍රශ්නයක් තියෙන විදියක් නැහැ දැන්. හරි. කිසි අවුලක් නැහැ. රයිට්. පහසුවෙන් ප්‍රතික්‍රියා කරලා ලෝහ ඔක්සයිඩ් එක හදනවා. හරි. දැන් බලමු මේ සෝඩියම් සහ මැග්නීසියම් එහෙම වෙනකොට සිංක් අයන් කොපර් වගේ දේවල් මොකද වෙන්නේ කියලා බලමු. එයාලා වාතය රත් කරාම හරි සිංක් අයන් කොපර් මතුපිට පෘෂ්ඨයේ අඳුරු වීමක් දක්නට ලැබෙනවා. හරි. බොහෝ වෙලා රත් කරාට පස්සේ තමයි මේ ඔක්සයිඩ් ඒ බවට පත් වෙන්නේ. එහෙනම් කවුද දෙනා සිංක් අයන් කොපර්. හරි. සිංක් අයන් කොපර්. සිංක් අයන් කොපර් මෙතන ලෙඩ් නෑ. ලෙඩුත් එහෙම තමයි රයිට්. මෙන්න මේ සිංක් අයන් කොපර්. මෙන්න මේ සෙට් එකටම තමයි ඔය ලක්ෂණය අයිති වෙන්නේ. හරි. මේ සෙට් එකටම තමයි ඔය ලක්ෂණය ඇති වෙන්නේ. ඔන්න බලන්න මම මේ ලක්ෂණ ටික ලස්සනට වගුවට දාගන්න විදිය. හරි. ඒකින් අපිට නේද? බලන්න ඔබ මේක මම මේ කාරණාට ටිකක් පුළුවන් නියම් තියාගන්න මොකක්ද මේ කියන්නේ සිංක් අයන් කොපර්. හරි. ආ සිංක් අයන් කොපර් කියලා මෙතන තියෙනවනේ. හරි. ඒ කියන්නේ ලයින් කළා ගන්න right වාතයේ රත් කළ විට මතු පිට පෘෂ්ඨයේ අඳුරු වීමක් දක්නට ලැබෙනවා මතු පිට නිකන් කළු වෙනවා right කළු වෙලා දෙයක් වෙලා ඉතින් ගොඩ වෙලා රත් කරනවා right බොහෝ වෙලාවක් රත් කරාම තමයි එයා ඔක්සයිඩ් එක බවට පත් වෙන්නේ මෙන්න මේ තුන් දෙනා හොද මේ තුන් මේ හතර දෙනා ලෙඩුත් අයිති ලෙඩ කියන දේ පිටට කියලා නේද ලෙඩුත් අයිති right හරි එතකොට ඒකේ දිවන ප්‍රතික්‍රියාවත් අරකම තමයි ඔක්සයිඩ් එක තමයි හැදෙන්නේ. ඒකේ හැදෙන්නේ පුතේ ඔක්සයිඩ් එකම තමයි. ඉතින් මම මේකේ අර ඔක්සිජන් කියන කොටස කපලා ගන්න මේ සිංක් කියන කෑල්ල කපලා ගන්න. හරි. ඒකේ තියෙන සිංක් කියන කෑල්ල මම මෙහෙම කපලා ගන්න. මෙහෙම තමයි ඒකට එන උත්තරේට ඒක ඉඳලා දාන්න මම මේ right okay ඕක තමයි ඒකේ වෙන්නේ ඊට පස්සේ ඊළඟ කේස් එකට අපි යමු සිල්වර් ප්ලැට් ඔව් පුතේ ඇලුමිනියම් සාමාන්‍යයෙන් රත් කරා කියලා මොකවත් වෙනවද? හිතන්න ඇලුමිනියම් සාස්පාන වලයක් ඉදලා තියෙන අතර වලයක් ඉදලා සාස්පාන වල තියෙනවනේ. මේ සාස්පාන තියෙනවනේ. ලියන්න ගන්න සාස්පාන. ඉතින් සාස්පාන හදලා තියෙන ඇලුමිනියම් වලින් ඉන්නේ බොහෝ දුරට. ඒව සාමාන්‍යයෙන් රත් කරාට ලොකු වෙනසක් නැහැ. හරිද? ඒව රත් කරාට ලොකු වෙනසක් නැහැ. ඒක විශේෂ ආකාරයක්. ඒ කියන්නේ ඒක මේ කියන්නේ පහසුවෙන් ප්‍රතික්‍රියා කරගල එහෙම එකක් නැහැ. ඒක නිසා අපි ඒක ගැන මුකුත් නොලියයි. සෝඩියම් සහ මැග්නීසියම් පට කාලා පත් වෙලා ඉක්මනට මේක හදනවා. සිංක් සහ සිංක් යකඩ කොපර් වගේ දේවල් පොඩ වෙලා රත් කරාම මේක හදනවා. right? ඔය ටික පොඩ්ඩක් අපි දැක්ක දැනගමු. right? උඩ අරගෙන අපි ඇලුමිනියම් ගැන කතා කරන්න යන්නේ නැහැ. නම් ඉස්සරහට පොඩ්ඩක් කතා කරමු. right? නැත්නම් ඇලුමිනියම් තීරුව හිස් තිබ්බොත් අපි ඒක හස්සේ අයින් කළා තමයි. right? මම මෙතන මේ මූල ද්‍රව්‍ය ටික පාවිච්චි කරේ පුංචි මේ කාරණයක් මතු කරන්න ඕන නිසා. සිල්වර් ප්ලැටිනම් ගෝල්ඩ් වගේ ඒවා ගත්තාම තදින් රත් කරත් ඔක්සයිඩ් එක බවට පත් වෙන්නේ නැත. සිල්වර් ප්ලැටිනම් ගෝල්ඩ්. සිල්වර් ප්ලැටිනම් ගෝල්ඩ්. හරි. සිල්වර් ප්ලැටිනම් ගෝල්ඩ් නම් මෙතන ගෝල්ඩ් එකත් මම මෙතන ගන්නම්. සිල්වර් ප්ලැටිනම් ගෝල්ඩ් මෙන්න මේ තුන් දෙනානේ. හරි. මේ තුන් දෙනා ගත්තාම මුන් තුන් දෙනා හරිම හිතුවක්කාරයි කොච්චර රත් කරත් මෙයාලා සයිඩ් එක බවට පත් වෙන්නේ නැහැ. තදින් රත් කළද ඔක්සයිඩය බවට පත් නොවේ. හරි.
තදින් රත් කරත් මෙයාලා ඔක්සයිඩ් එක බවට පත් වෙන්නේ නැහැ. බලන්නකො මේකේ පැකිනේ ඇවිල්ලා කියන දේ කිසිම දෙයක් අහන්නේ නැහැ. කොච්චර අදින් රත් කරත් මෙයාලා ඔක්සයිඩ් එක බවට පත් වෙන්නේ නැහැ. ඔන්න ඒතොර ඒක හරි. රසදිය ගැන මේ Ag ගැන රසදිය. රසදිය ගැන මම කියලා දෙනවා රසදිය වල මේ වැඩේ තවචුට්ටකින්. right. ඒතර ওই විදිහට තමයි ඕක ගැන ගන්න වෙන්නේ. ඊළඟට වතුරත් එක්ක ප්‍රතික්‍රියාවත් කොහොම බලමුකෝ. වතුරත් එක්ක ඔයාලා මට මතකයි මම 9 දිවත් වෙන්නදී ඔයාලට පෙන්නලා තියෙනවා සෝඩියම් කෑල්ලක් වතුරට දැම්මහම මොකද වෙන්නේ කියලා. සෝඩියම් කෑල්ලක් වතුරට දැම්මහම පුපුර පුපුර යනවානේ. පුපුර පුපුර යනවා මම හිතන්නේ 9 දිදී මට මතකයි මම වීඩියෝ එකකින් පෙන්නලා දිනවා ඔයාලා ටීවී එකේ දාලා. සෝඩියම් කෑල්ලක් වතුරට දැම්ම පුපුර ටොක්ක පුපුර. right. ඒ කියන්නේ ලැබ් එකේදී චූටි සෝඩියම් කෑල්ලක් වතුරට දැම්මත් ගිනි ගන්නවා. එතකොට ඒ විදිහට ගත්තාම මේ සෝඩියම් කියන එක වතුරත් එක්ක ආයතින් පට්ට රියැක්ටිව්. ඉක්මනට එයා ප්‍රතික්‍රියා කරන වතුරත් එක්ක. කොට හැබැයි ඔතනදී දැන් අපි සෝඩියම් කියන එක නා එහෙම වුණාට අනික් කට්ටිය සමහර වෙලාවට උණු ජලයත් එක්ක එක විදිහක්, ඇල් වතුරත් එක්ක තව විදිහක්. හරි. එහෙම තියෙනවා right. අපි බලමු නම් මොකද වෙන්නේ කියලා. සෝඩියම් කියන එක නා ෂූහඩක් නංගමින් ජලය මත එහා මෙහා පාවෙනවා. සෝඩියම් එක කේස් එක මම එහෙනම් දාන්නම් පුතේ. සෝඩියම් කියන එක නා වතුරට දැම්මහම මොකද වෙන්නේ කියලා තමයි මේ තියෙන්නේ. සෝඩියම් කැපැල්ල ෂූහඩක් නගමින් ජලය මත වේගයෙන් එහා මෙහා පාවෙනවා. සමහර වෙලාවට මේ කෑල්ල ලොකුනොත් එහෙනම් පුපුරනවා මේක right. පුපුරලා යනවා කෑල්ල ලොකුනොත්. හරි. එතකොට සෝඩියම් කැපැල්ල ප්‍රමාණයෙන් කුඩා වෙන අතර නේද? එක තැන තිබ්බොත් මේක යන්නේ නැතුව එක තැන තිබ්බොත් එimhe ගිනි ගන්න පටන් ගන්නවා. කොහොම හරි මේක ඇවිල්ලා මේකට ලිට්මස් කෑල්ලක් දැම්මොත් එහෙම ඔයාලා තාම ලිට්මස් පරීක්ෂණ ගැන දන්නේ නැහැ. අපි චුට්ටක් දන්නවා ඉතින් මේක පුංචි කාලේ කළගෙන මේකට දෙන්නේ අර ලිට්මස් කෑල්ලක් ගත්තොත් ඒක නිල් පාට වෙනවා. ඒ කියන්නේ මේක බාෂ්පිත වෙනවා. අපි ඒක ගැන ඔයාලට කතා කරනවා. හයිඩ්‍රජන් වායු පිටෙනවා. ඔය වගේ දේවල් ටිකක් වෙනවා. ඒ ප්‍රතික්‍රියාව මම මෙන්න මෙහෙම මේ ප්‍රතික්‍රියාව මේක තමයි ප්‍රතික්‍රියාව මම ලියන්නම් මෙතන. සෝඩියම් ප්‍රතික්‍රියාව මෙන්න මේ H2O හැදෙනවා. H2O කියන වතුර හැදෙනවා. හරි. වතුර හැදෙනවා ඊට පස්සේ වතුරත් එක්ක ප්‍රතික්‍රියා හැදෙනවනේ වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ये नहीं कर आप इसका में डेटा डेटा मैं हफ्ते चुनाई हफ्ते चुनाई लांगोना में डालिंग ना
බලන්න ආවද කියලා. ආවනේ. 100ක් නේ. ඇයවත් දරුවනේ එනෝනේ. දැන් මෙතනදී මේ H2 කියන එක H2 කියන වායුව හැදෙනවා. හරි. එතන මෙන්න මේ දෙක අතරට ඊතලයක් දාන්න ඕනි. හරි. ඔය දෙක අතරට ඊතලයක් මෙන්න මේක දාන්න ඕනි. ඕක තමයි වෙන ප්‍රතික්‍රියාව. එතකොට මෙතනදී වායුවක් පිට වෙනවා. හරි. වායුවක් පිට වෙනවා. සහ NaOH and sodium hydroxide කියන එක හැදෙනවා. මම ටක් ගාලා මේක කතා කරන් යන්න. ඊළඟට මැග්නීසියම් කියන එකනා ගත්තාම එයා චුට්ටක් මේ මෙහෙමයි. එයා කූල් වතුරත් එක්ක සිසිල් වතුර කියන්නේ සීතල වතුර එක්කන මැග්නීසියම් කැලලක් දැම්ම කියලා. හරි. මේ ප්‍රතික්‍රියාවක් නැහැ. හැබැයි උණු වතුරත් එක්ක මොකද වෙන්නේ? වායු පුල් පිට වෙනවා. ඒ වගේම වාෂ්පත් එක්ක ඇවිල්ලා ඊට වඩා තවත් ලොකු ප්‍රතික්‍රියාවක් දක්වනවා. අපි ඒ ටික පොඩ්ඩක් විස්තර මේක විභාගෙට අහනවා ඈ. මං කියන එක ඇහෙනව නේද දරුවනේ ඔයාලට? අතුස්සන මං කියන එක ඇහෙන කට්ටිය? එනවනේ. ඔන්න මේ මැග්නීසියම් චුට්ටක් මතක තියාගන්න ඕනේ ඈ. මැග්නීසියම් චුට්ටක් අමාරු කාර්යයක්. මැග්නීසියම් ගැන විභාගෙට අහනවා. මැග්නීසියම් ගැන විභාගෙට අහනවා. right? එයා සිසිල් ජලයත් එක්ක නිරීක්ෂණය කළ හැකි මට්ටමේ ප්‍රතික්‍රියාවක් නැත්නම් සිසිල් ජලය සමග ප්‍රතික්‍රියාවක් නොදක්වයි. හරි? ඒක මතක තියාගන්න ඕන. ඊට පස්සේ එයා උණු වතුරත් එක්ක හරි? උණු වතුරත් එක්ක මොකද දන්නවද වෙන්නේ? එයා උණු වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරනකොට මේ වායු බූල් පිට වෙනවා පේනවා. හරි? ඒකෙදි මැග්නීසියම් උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළා. හරි? හරි මෙන්න මෙතන තියෙන්නේ මේ සංයෝග හොඳයි. උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හා හයිඩ්‍රජන් වායුව සාදයි. ඉතින් මෙන්න මේ ප්‍රතික්‍රියාව තමයි මෙතන ලියලා තියෙන්නේ. ඔයාලා ඒක ලියා ගන්න. හොඳයි ඒක ලියා ගන්න ඕනේ මේක අනිවාර්යයෙන්ම right. ඊපස්සේ මැග්නීසියම් මොකද්ද පුතේ? ඇහෙන්නේ නැහැ පුතා. සුචරිතෙන් කතා කරේ කොහොමද කතා කරේ? මට කවුරුරේ කතා කරා වුණා. ඔව් කියන්න පුතේ කවුද කතා කරේ? දරුවෝ මං කියන එක ඇහෙනවද? මගේ සිග්නල් ඩවුන් ඔයාලගේ සිග්නල් ඩවුන්. එහෙමද? පුතේ මං කියන එක හැමෝටම කෙලිකෙට දැනෙන්නේ? මං කියන එක හැමෝට මේ හොඳට ඇහෙන කට්ටිය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න බලන්න. මං කියන එක හොඳට ඇහෙන කට්ටිය අවුලක් නැතුවම ඇහෙන කට්ටිය. හරි ඒක තමයි. එන අපි නැවත පාඩමට යන්න. මැග්නීසියම් හුමාලයත් එක්ක මොකද වෙන්නේ? හරි මේ මැග්නීසියම් කියන එක හුමාලයත් එක්ක පට්ට වේගෙන් ප්‍රතික්‍රියා කරනවා. එහෙන් ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ඔක්සයිඩ් හයිඩ්‍රජන් වායුව තමයි හදන්නේ. ඒකෝර මෙතනදී මතක තියාගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි
මැග්නීසියම් කියන එක ඇල් වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. පළවෙනි කාරණේ මොකද්ද? මැග්නීසියම් ඇල් වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මම ඒක මෙන්න මෙතනට දාන්නම්. මෙතන ඔය මැග්නීසියම් මම විශේෂයෙන්ම හදොත් මේ දාන්නේ right. ඔන්න පුතේ මැග්නීසියම් ඉන්නවනේ. ඔය මැග්නීසියම් කියන එක නා හරි ඇල් වතුරත් එක්ක ප්‍රතික්‍රියාවක් නැහැ. ඇල් ජලයත් එක්ක මොකවත් නැහැ. කිසිම මේ ප්‍රතික්‍රියාවක් නැහැ. එතකොට ඔය මැග්නීසියම් කියන එක නා ඊළඟට අපි කතා කරන්නේ නම් උණු ජලයත් එක්ක නේ. මේ මැග්නීසියම් කියන එක නා උණු ජලයත් එක්ක නම් ප්‍රතික්‍රියාවක් තියෙනවා. ප්‍රතික්‍රියාවක් හැ. ඒ වගේම මෙයා වාෂ්පත් එක්ක ජල වාෂ්ප දෙන ස්ටීම් එක වාෂ්පත් එක්කත් මෙයාගේ ප්‍රතික්‍රියාවක් තියෙනවා. හැබැයි මේ වාෂ්පත් එක්ක ප්‍රතික්‍රියාවයි උණු වතුරත් එක්ක ප්‍රතික්‍රියාවයි ආකාර දෙකක්. ආකාර දෙකකින් තමයි මෙයාලා ප්‍රතික්‍රියා කරන්නේ. බලමු ඒ කියන්නේ පුංචි දැන් මෙතනදී එකම දේනේ මැග්නීසියම් ධන ජලය කිව්වහම H2O. හරි. ජලය කිව්වම H2O. ඇතන දේවල් මොනවද දන්නේ නැහැ right. ඒ වගේම වාෂ්ප කියලා කියන්නේ දැන් මැග්නීසියම් වාෂ්පත් එක්ක ප්‍රතික්‍රියා කරනකොටත් පුතේ මැග්නීසියම් ධන H2O. වාෂ්ප කියලා කියන්නේ ජල වාෂ්පමනේ යන්නේ. වාෂ්ප කියන්නේ ජල මේ H2O මනේ. නමුත් මේ දෙන්න මේ ප්‍රතික්‍රියක පැත්ත එක වුණාට ප්‍රතිඵල පැත්ත වෙනස්. අන්න එකයි කියන්න ඕන. ප්‍රතික්‍රියක පැත්ත එක වුණාට ප්‍රතිඵල පැත්ත වෙනස්. ප්‍රතික්‍රියක එක වුණාට ප්‍රතිඵල පැත්ත වෙනස්. එතකොට දැන් බලමු මොනවද ප්‍රතිඵල කියලා. අපි අච්චු පොතට ගිහිල්ලා මේ තියෙන මේ දෙකම එකයි. මෙතන හැදෙන්නේ මේ නේද? වතුරත් එක්ක එකතු වුණාම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි හැදෙන්නේ. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩුයි. ඔන්න මම හැදෙන මේවා ටික දාන්නම්. හයිඩ්‍රොක්සයිඩ් කියද්දි පුතේ හරි OH මෙහෙම දාලා වරහක් දාලා මෙහෙම දෙක දාන්න ඕන. හරි. ඔය සූත්‍ර ලියන විදිහ අපි කතා කරා මුල පාඩමකටයි තුන්වෙනි පාඩමකටයි. මෙන්න මේක තමයි හැදෙන්නේ. එතකොට මේකෙදි වෙන්නේ මේකෙදි හැදෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්. මේකෙදි හැදෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්. MgO ගන්න H2 තමයි මේකෙදි හැදෙන්නේ. ඒත් හයිඩ්‍රජන් වායුව තමයි හැදෙන්නේ. නමුත් එතනට MgO තමයි තියෙන්නේ. MgO. දැන් ඔබට පේනවනේ මෙතන ඵලය සහ මෙතන ඵලය වෙනස් කියලා. දැන් මෙතන හයිඩ්‍රජන් අඩංගු ඵලයක් හැදුණානේ. මෙතන එතනදී හයිඩ්‍රජන් මොකද උනේ වාෂ්ප වෙලා ගියා. වාෂ්පත් එක්ක රස කරන්න ගියා. right. දැන් අනික තමයි මේක දෙක දැන් තුලිත කරනකොට මේ දෙක තුලිත වෙන්නේ දෙවිදියකට. හරි. දැන් මෙතන තුලිත කරන්න ගියාම මෙතන මැග්නීසියම් එකයි මෙතන මැග්නීසියම් එකයි අවුලක් නැහැ. මෙතන H2යි 4යි. දැන් මෙතනට මේවා දෙකක් දාන්න වෙනවා. එතකොට H දෙවරක් දෙක 4යි. එහෙනම් මෙතනට H දෙවරක් දෙක 4යි. හරි නේ. දැන් හරිනේ නේද? ඒක තුලිතයි නේද? දැන් මේක තුලිත කරන්න කොහොමද? මේක බැලන්ස් කරන්න කොහොමද? දැන් බැලන්ස් කරන්න පුරුදු වෙන්න ඕනේ. දැන් අර ඉස්සෙල්ලා අපි කතා කරේ බැලන්ස් කරන පාඩම. බැලන්ස් කිරීමේදී බැලන්ස් කිරීම පුරුදු වෙන්න ඕනේ. දැන් මෙතනදී MgO. දැන් මෙතන O තියෙනවා. O එකයි අවුලක් නැහැ. H2යි අවුලක් නැහැ. හරි. හරි මේ දෙක නිකන් බැලන්ස් වගේ නේද අපිට පේන්නේ. මැග්නීසියම් ජලයත් එක්ක එකතු වෙලා මැග්නීසියම් ඔක්සයිඩුයි වතුරයි හදනවා. බැලන්ස් දෙන්නේ. පැහැදිලි නේද ඔබට? මේකයි එකතු වෙලා බැලන්ස් වෙනවා. මේකෙදි කිසිම ඉලක්කමක් අපි දාන්න ඕනේ නෑ සුද්ධ කරන්න. හරි. මේකෙදි මේ සමීකරණය තුලිතයි දැන් තමයි තුලිතයි. දැන් තමයි තුලිත සමීකරණයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේකේ
එකම ප්‍රතික්‍රියක වුණාට ඵල දෙකක් කියන එක චුට්ටක් සිහියේ තියාගන්න ඕනේ. හරි. ඵල දෙකක් කියලා සිහියේ තියාගන්න ඕනේ. දැන් ඔන්න මැග්නීසියම් ගැන මම වෙනම කියලා දුන්නා වෙනම right. දැන් මට මේ කරුණු ඔක්කොම ටික දාන්න බෑ මේ අර වගුවට. හරි. ඉතින් මේ කරුණු ටික දැන් මම වීඩියෝ එක දැම්මම ඔයාලා වීඩියෝ එකට සම්බන්ධ කරගන්න මේ වීඩියෝ එක බලලා මේක ඔයාගේ නෝට් එකට දාගන්න. ඊට පස්සේ ඔන්න මැග්නීසියම් ඊට පස්සේ සිංක් සහ ඇලුමිනියම් සහ සිංක් ගත්තාම ඇලුමිනියම්ගේ සිංකුයි සීතල ජලයත් එක්කයි උණුසුම් ජලයත් එක්කයි ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හරි. එතකොට එයාලා මේ ඇලුමිනියම් සහ සිංක් දෙන්නම හරි සීතල ජලයත් එක්ක සහ උණුසුම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැත. උමාලයත් එක්ක විතරක් ප්‍රතික්‍රියා කරලා අදාළ මේක හදනවා. right. ඔන්න ඇලුමිනියම් සහ සිංක් නේ. එහෙනම් දැන් මේකට මේ දෙන්නා මම මර්ජ් කරලා මෙතනට දාගන්නවා කතන්දරේ. හරි. සිසිල් ජලයත් එක්ක සහ උණුසුම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැත කියන එක ප්‍රතික්‍රියා කරන්නේ උමාලයත් එක්ක විතරක් මෙයා මොකද වෙන්නේ හයිඩ්‍රජන් වායුව හදනවා කියලා මතක තියාගන්න. උමාලයත් එක්ක විතරක් මෙයාලා හයිඩ්‍රජන් වායුව හදනවා. හරි. ඒතර ඒක අයිති වෙන්නේ ඇලුමිනියම් සහ සිංක් දෙන්නට. හරි. යකඩට වලටත් බලමු මොකද වෙන්නේ කියලා. right. මේකෙදි මේ යකඩ කියන එක චුට්ටක් වෙනස් වෙනවා. එයා වතුරත් එක්ක සුළු වතුරත් එක්ක සහ උණුසුම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා නොකරනවා. උමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් වායුව හදනවා. එතකොට ඒ දෙකම නම් ටිකක් එක වගේ නමුත් මෙතන පොන්ති වෙනසක් මෙතන මේ ඊතලයේ පැත්ත නේද? මේ ඊතලයේ දෙපැත්තටම දාලා තියෙනව නේද? ඊතලයේ දෙපැත්තටම දාලා තුන පේනව නේද? ඒ කියන්නේ ඒක ප්‍රත්‍යාවර්තයි කියන එක. right. ප්‍රත්‍යාවර්තයි කියලා කියන්නේ මේ ආපස්සට වුණත් හැදෙන්න යන්න පුළුවන්. හරි. දකුණු පැත්තට ගමන් කරන්න පුළුවන් වගේම තමයි දකුණු පැත්තෙන් නම් වම් පැත්තට ගමන් කරන්න පුළුවන්. ආපස්සට යන්න පුළුවන් කියන එක. තමයි ඒක තියෙන්නේ. හරි. හරි. ආපස්සට ගමන් කරන්න පුළුවන් කියන එක තියෙනවා. නමුත් ඒකෙත් අර නේද? එයාගේ විතරක් අර ප්‍රතිවර්ත වෙන්න පුළුවන් නිසා තමයි නැත්නම් එයාටත් මේක අයිති. හරි. එයාටත් මේ මර්ජ් කිරිල්ල අයිති. ඒ කියන්නේ එයාටත් මෙන්න මේ ප්‍රතික්‍රියාව අයිති. නමුත් මේ යකඩවල විශේෂ කාරණේ තමයි ඒක ප්‍රතිවර්ත වෙන්න පුළුවන්. හරි. ආපස්සට මේක හැරෙන්න පුළුවන්. ආපස්සට මේක යන්න පුළුවන් පුතේ. එතකොට මෙතනදී දාලා තවස්සලා මේක කරගන්න. හරි. අපි බලමු ලෙඩ් ගැන. ලෙඩ් ගැන සඳහනක් නැහැ. ලෙඩ් ගැන සඳහනක් නැහැ මෙතන. සිල්වර් ප්ලැටිනම් ගෝල්ඩ්. ඒ තුන් දෙනා අන්තිම තුන් දෙනා ඇවිල්ලා හරි සීල කූල් වතුරත් එක්කවත් උණු වතුරත් එක්කවත් හිමාලයත් එක්කවත් නේද කාගෙත් එක්කවත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. උන් තුන් දෙනා ඇවිල්ලා මාර තුන් දෙනෙක්. හරි දැන් උන් තුන් දෙනා මෙලව යකෙක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියන එක තමයි දැන් මම ඉස්සරහට පෙන්නන්නේ නැහැ. මේ තුන් දෙනා ඇවිල්ලා කොච්චර මොනවා කරත් කාගෙත් එක්කවත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. කොච්චර මොනවා කරත් මුන් තුන් දෙනා උදේ කාගෙත් එක්කවත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. කොච්චර මොනවා කරත් මුන් තුන් දෙනා කාගෙත් එක්කවත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හරි අපි දැන් ඉස්සරහට කතා කරගන්න. මෙතන මේ තුන් දෙනා ගැන සඳහනක් අපි කරන්නේ නැහැ. මේ තුන් දෙනාත් සාමාන්‍යයෙන් මේ තරමක් තුරට නේද? මේ ඔක්සයිඩ් එක හදලා හයිඩ්‍රජන් වායුව තමයි පිට කරන්නේ. ඒකත් ඉතින් රත් කරලා මොතුරත් එක්කවත් දාන්න. ඊළඟට අම්ල ගත්තාම හරි සාමාන්‍යයෙන් අපි මෙතනදී කතා කරන්නේ HCl අම්ලෙත් එක්ක තියෙන ප්‍රතික්‍රියාව. හරි අපි මෙතන කතා කරන්නේ HCl අම්ලෙත් එක්ක තියෙන ප්‍රතික්‍රියාව
එතකොට එතනදී HCl ලම්බේ දාලා තමයි බලන්නේ. දැන් මැග්නීසියම් වලට HCl දැම්මහම හරි MgCl2 හැදලා H2 පිට වෙනවා. Al වලට HCl දැම්මහම ඔහොම මෙන්න මේ ප්‍රතික්‍රියාවට කියන හැම වෙලේම ක්ලෝරයිඩ් එක තමයි හැදෙන්නේ. ක්ලෝරයිඩ් එක හැදලා හයිඩ්‍රජන් වායුව පිට වෙන එක තමයි වෙන්නේ පුතේ. හරි. එතකොට මෙතන මම කට්ටියක් මාක් කරන්නම් ඔයාලට. ලෝහ ක්ලෝරයිඩ් එක හැදී හයිඩ්‍රජන් වායුව පිට වෙන එක මම ගන්නවා. ඒක තමයි පොදුවේ. ලෝහ ක්ලෝරයිඩ් එක සෑදී හයිඩ්‍රජන් වායුව පිට වෙන කියන එක තමයි ගන්න ඕනේ. ඒක එනවා කොතනද දන්නවද? මෙයාවයි 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 මෙන්න මෙතනට එනකම් මෙතනට එනකම් ඔන්න ඕක එනවා. හරි. ලෝහ ක්ලෝරයිඩ් එක සෑදෙන අතර හයිඩ්‍රජන් වායුව පිට කොපර් වලින් පල්ලෙහාට වෙනසක් වෙන්නේ නැහැ. කොපර් වලින්ම පල්ලෙහාට වෙනසක් වෙන්නේ නැතුව යනවා. හරි. කොපර් වලින් පල්ලෙහාට කිසිම වෙනසක් වෙන්නේ නැතුව යනවා. අපි ඒකට බලමු කොහොමද කියලා. ප්‍රතික්‍රියා නොකරයි කියලා මම දන්නවා. මම මෙතනදී එහෙම කොපි කරලා දාන්න පුළුවන් ඉතින්. කොපර් වලින් පල්ලෙහාට මෙයාලා ටික මොකද වෙන්නේ? ඒකත් ප්‍රතික්‍රියාවක් මොදක. දැන් ඔයාලට මෙතන පේනවා මම මේක මේ පෙළ ගස්සලා තියෙන විදිහ. හරි මම මේ මුල රැවි ටික පෙළ ගස්සවන විදිහකට මේ පෙළ ගස්සලා තියෙන විදිහේදී ඔයාලට පේනවා මේ අන්තිමටම තියෙන්නේ ප්‍රතික්‍රියා නොකරන මේ මුන්සෙට් එක නේද? හරි. වැඩ කරන්නේ නැතිම කට්ටිය තමයි අන්තිමට දාලා තියෙන්නේ. අර මුලින්ම ඉඳ හිටපු කට්ටිය හොඳට ප්‍රතික්‍රියා කරන කට්ටිය තමයි මුලින්ම ඉඳලා නේද? ඒ කියන්නේ ප්‍රතික්‍රියා හොඳට කරන කට්ටියගේ ඉඳලා ප්‍රතික්‍රියා කිරීම සිදු නොකරන කට්ටිය වෙනකල් මම පේලියට තමයි මේ ගොඩ ගහලා තින්නේ මේ මුල දවස් ටිකනේ. මම මේලාව පේලියට හදලා තින්නේ මේ විදියට. දැන් අපි බලමුකෝ සමහර ලවණත් එක්කත් වෙන වැඩි. එතන ලවණ කිව්වම අපි ගන්නවා පොඩ්ඩක් සල්පි වැඩි ඉතිවත්නේ. ලවණ කිව්වම සාමාන්‍යයෙන් අපි කොපර් සල්ෆේට් වගේ ලවණයක් තමයි ගන්නෙ. හරි. කොපර් සල්ෆේට් ලවණේ තමයි මෙතන දැන් ප්‍රධාන වශයෙන් යොදාගන්නේ. ලවණයක්. හරි. එතකොට ඒ ලවණයට වඩා උඩින් ඉන්න කට්ටියත් එක්ක එයාව විස්ථාපනය කරමින් ප්‍රතික්‍රියා කරනවා. දැන් අපි කොපර් සල්ෆේට් ගත්තා මම ඒකත් ලියන්නකද මේ අපි මෙතන ගන්න මොනවද කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට් ගත්තාම එන එක තමයි මම මේ ලියන්නේ. කොපර් සල්ෆේට් ගත්තාම එන එක තමයි මේ ලියන්නේ. කොපර් සල්ෆේට් ලවණයත් එක්ක තමයි මම මේ ලියන්නේ පුතේ. කොපර් සල්ෆේට් ලවණේ කොහම යත් එක්ක බයාව ප්‍රතිස්ථාපනය කළ ප්‍රතික්‍රියා කරනවා. කොපරට උඩින් ඉන්න ඔක්කොමලා ටික. දැන් මෙතන කොපරට උඩින් ඉන්න කට්ටියක් ඉන්නවනේ. මේ කොපරට ඉහළින් ඉන්න ඔක්කොමලා ටික මේ ලවණෙත් එක්ක මොකද කරන්නේ? ප්‍රතික්‍රියා කරනවා. හරි. ලවණය විස්ථාපනය නේද? ලවණය හි අඩංගු ලවණයේ තියෙන මේ ලෝහය
විස්ථාපනය කරමි. ලවණයේ තියෙන ලෝහය විස්ථාපනය කරලා හරි ඒ ලෝහය විස්ථාපනය කරලා කොපර්නේ තියෙන කොපර් විස්ථාපනය කරන කොපර් අයින් කරනවා. කොපර් අයින් වෙනකොට කොපර් ඇවිල්ලා තඹ කුඩු විදිහට තමයි අයින් වෙන්නේ. හරි. දුඹුරු පාට කුඩක් සාදයි. විස්ථාපනය කරමින් ලෝහය ද්‍රාවණගත වේ කියලා අපි දන්නේ. ලෝහය ද්‍රාවණගත වේ. මම තව විදිහකින් කියලා දෙන්නම් මෙන්න මේ. එන්න දාලා කියලා දෙන්නම්. මට මේ බෝඩ් එක ගන්නකොට ඒ වැඩේ කරන්න බැහැ. දැන් ඔන්න පුතේ යසාගේට කොපර් සල්ෆේට් ඉන්නවා. කොපර් සල්ෆේට් මොන පාටද කියලාත් මම ඔබට කියලා දෙන්න ගියේ හැටි. කොපර් සල්ෆේට් එක නිල් පාටයිනේ. මේ නිල් පාට ලවණයක්, නිල් පාට ද්‍රාවණයක් මේකයි. නිල් පාට ලවණය මෙහෙම තියෙනවා. මෙයාට අපි දැම්මෝතින් සෝඩියම් කෑල්ලක්. සෝඩියම් කෑල්ලක් දැම්මොත් මොකද දන්නවද වෙන්නේ? මේ සෝඩියම් වැඩෙක් මොකද? මේ සෝඩියම් වැඩෙක් ඒ වැඩ මොකද කරන්නේ? ඌටක් ගාලා මේ වැඩ දෙකක් තුනක් පෙන්නනකොට මේ සල්ෆේට් මොකද වෙන්නේ? මේ සෝඩියම් එක සෙට් වෙනවා. ඔන්න හැදෙනවා දැන් මොනවද? සෝඩියම් සල්ෆේට් හැදෙනවා. සෝඩියම් සල්ෆේට් හැදෙනවා. එතකොට මේ සල්ෆේට් කෑල්ලත් එක්ක ඉතින් කොපර් කෑල්ලට මොකද වෙන්නේ? මේ කොපර් කෑල්ල තනි වෙනවා. කොපර් කෑල්ල මොකද වෙන්නේ? තනි වෙනවා. කොපර් තනි වෙනවා. අනේ පව්. හරි. කොපර් තනි වුණාම අපි කියනවා යාට තඹ කියලා. ඒ කියන්නේ තඹ ලෝහය. හරි. තඹ ලෝහය එයා තනි වෙනවා. මෙයා ඇවිල්ලා මොන පාටද? රතු දුඹුරු පාට තඹනේ. හරි. රතු දුඹුරු පාට මොකද්ද? අවක්ෂේපයක් හැදෙනවා මෙයා. රතු දුඹුරු අවක්ෂේපයක් මෙතන හැදෙනවා. එතකොට මේ දාපු සෝඩියම් කෑල්ල දිය වෙනවා. දිය වුණාට පස්සේ මෙයත් එක්ක එකතු වෙනාට පස්සේ දිය වුණාට පස්සේ අපිට ඒ සෝඩියම් කෑල්ල පේන්නේ නැහැ. right? ඔන්න මෙතන කොපර් මේ වගේ තනි. අපි තව එකක් අරන් බලමු. ඔය කොපර් සල්ෆේට් ද්‍රාවණයට දැන් ඔතනදී අර මේ කලින් ද්‍රාවණය නිල් පාටයි. දැන් නිල් පාට තිබිච්ච ද්‍රාවණේ මේ කොපර් අයින් වුණාට පස්සේ ඒකේ පාටක් නැති වෙලා යනවා. අවර්ණ වෙනවා. right? දැන් මේ කොපර් සල්ෆේට් කියන එකනට ද්‍රාවණයට මැග්නීසියම් කැල්ලක් දැම්මොත් කොහෙදම තමයි වෙන්නේ. මැග්නීසියම් දැම්මම මැග්නීසියම් උත් සාමාන්‍යයෙන් මේ කොපර්ට වඩා වැඩකාරයි. ඒක නිසා මැග්නීසියම් එක්ක මේ සල්ෆේට් මොකද වෙන්නේ? එකතු වෙනවා. හරි. නැත්තම් සරලව කියනවා නම් මම සාමාන්‍ය පන්තියේදී කියනවා දෙනවා මැග්නීසියම් එක්ක සල්ෆර් පැනලා. හරි. එතකොට මැග්නීසියම් එක්ක යා ගියාම කොපර් මොකද වෙන්නේ? නැවත සැරයක් තනි වෙනවා. ඒක ගන්න ලකුණු දාලා මේ කොපර් තනි වෙනවා. කොපර් තනි වෙනවා කියවම කොපර් ඇවිල්ලා මොන පාටද පුතේ? රතු දුඹුරු පාට අවක්ෂේපයක්. ඔය ආදී වශයෙන් හරි මේ මෙන්න මේ කොපර්ට වඩා උඩින් තියෙන ලෝහ හරි උඩින් තියෙනකො මම අර දුන්න ලිස්ට් එකේ උඩින් තියෙන ලෝහ right ඔක්කොම ටික මොකද කරන්නේ සල්ෆේට් එක්ක යනවා කොපර්ව තනි කරලා කොපර් ඒතොර තනි වෙනවා ඔන්න ඕක තමයි මට ඉතින් කියන්න උවමනා වුණා ලෝහයේ අඩංගු ලවණයේ අඩංගු ලෝහය විස්ථාපනය කරමින් ලෝහය ද්‍රාවණගත වෙනවා. ලෝහය ද්‍රාවණගත වෙනවා. ඒ කියන්නේ අපි දාපු ලෝහය දිය වෙනවා. ඒක තමයි එතනදී වෙන්නේ. කොපර් වලට පල්ලෙහින් එනවා ඒත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. කොපර් වලට පල්ලෙහින් ඒව ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියා නොකරයි. ඉතින් එතනත් සරලවම කියනවා නම් එයා ප්‍රතික්‍රියා කරන්නේ ඉතින් පල්ලෙහා කට්ටිය ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒතර මෙන්න මේ විදිහට අපිට මේ ලෝහවල ප්‍රතික්‍රියාතාටික සංසන්දනය කර ලෝහවල ප්‍රතික්‍රියාතාටික සංසන්දනය කර මෙන්න මේ විදිහට අපිට වගුවක් හදාගන්න දැන් මේ වගුව මම මේ වර්ඩ් එකේනේ හදවුවේ මේක හදපු නිසා එච්චර ලොකුවට මේ මට වැඩි වැඩ දාන්න බෑ නමුත් මේක බෝඩ් එකේ මම අදිනවා එතන පන්තිය කරනකොට බෝඩ් එකේ අදිනකොට ලස්සනට මේ ටික ලස්සනට බැලන්ස් කරලා ලස්සනට අඳින්න පුළුවන් ඈ ඔයාලට පුළුවන් උතර මේක ලස්සනට ලොකු කොලයක් අරගෙන හරි A3 කොලයක් අරගෙන
එහෙම නැත්නම් A4 කොළ දෙකක් එකට අලවලා හරි කමන්නේ ලොකුවට මේක ඇඳ ගන්න. මේක ලොකුවට ඇඳ ගන්නා තරමට හරි ලොකුවට ඇඳ ගන්න තරමට ඔයාලට මේක මේ දේසියෙන්ම මතක තියාගන්න මම වෙයි. right. ඔය විදිහට දැන් ගත්තා මම මේ ලෝහ මේ මූලද්‍රව්‍ය පිළිවෙලක් ගත්තානේ. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිංක් කොහොම කියලා පිළිවෙලක් ගත්තානේ. දැන් මේක කොහෙටවත් ඔයා මේ පිළිවෙල කලින් දන්නේ නැහැ නේ. මේ පිළිවෙලට හරි මේ පිළිවෙල මම ගත්තේ යම් කිසි දෙයක් පැහැදිලි කරවන්න අවශ්‍ය නිසා මේ පිළිවෙලේ අවසානයේටම තිබ්බ 3 දෙනා 4 දෙනා ඇවිල්ලා උන් මොකටවත්ම දායක වෙන්නේ නැති උන්නේ හරි උන් මොකටවත් අයිති නැති උන් ඉතින් මොකටවත්ම අයිති නැති නිසා හරි ඒ කියන්නේ උන් ඇවිල්ලා ප්‍රතික්‍රියාවක් කියා නාමයක්වත් නැහැ කිසිම ප්‍රතික්‍රියාවක් කරන්න සහභාගී වෙන්නේ නැති සෙට් එකක් ඉතින් ප්‍රතික්‍රියාවක් කරන්න සහභාගී වෙන්නේ නැති සෙට් එකක් නේ පුතේ එයාලා ඉතින් එයාලට හරි එයාලා අන්තිමටම දාලා ඒතර උඩින්ම හිටියේ කවුද හොඳටම ප්‍රතික්‍රියා කරන කට්ටිය තමයි උඩින්ම හිටියේ හරි ඉතින් ඔය විදිහට අපි ඉගෙන ගන්න ලෝහ කීපයක් අරගෙන ඒ ලෝහ කීපේ එයාලගේ ප්‍රතික්‍රියා කරන ශීඝ්‍රතාවය අනුව වැඩි වෙන එකේ ඉඳන් අඩු වෙන එකට පෙළ ගස්සලා හදවුවාම පිළිවෙලක් අන්න ඒ පිළිවෙලට කියනවා පුතේ මොකද්ද සක්‍රීයතා ශ්‍රේණිය කියලා. අන්න ඒ පිළිවෙලට කියනවා පුතේ මොකද්ද සක්‍රීයතා ශ්‍රේණිය කියලා කියනවා. සක්‍රීයතා ශ්‍රේණිය. ඔන්න අපි එහෙනම් ඊළඟට අපි ඉගෙන ගන්න නෙමෙයි සක්‍රීයතා ශ්‍රේණිය ගැන. මේක සක්‍රීයතා ශ්‍රේණිය කියන්නේ මොකක්ද කියලා අහුවොත් එහෙම මෙන්න මේක right ලෝහ ඒවායේ ප්‍රතික්‍රියාතාවයේ අවරෝහණ පිළිවෙලට සකස් කිරීමෙන් ලැබෙන ශ්‍රේණිය සක්‍රීයතා ශ්‍රේණිය ලෙස හැඳින්වේ. සක්‍රීයතා ශ්‍රේණිය ලෙස හැඳින්වේ. මම හිතන්නේ ලෝහ ඒවායේ ප්‍රතික්‍රියාතාවයේ අවරෝහණ පිළිවෙලට සකස් කිරීමෙන් ලැබෙන ශ්‍රේණිය අපි කියනවා මොකද්ද සක්‍රීයතා ශ්‍රේණිය නම් වේ. සක්‍රීයතා ශ්‍රේණිය කියලා කියනවා පුතේ අපි. සක්‍රීයතා ශ්‍රේණිය නම් සක්‍රීයතා ශ්‍රේණිය නම් වේ කියලා අපි කියනවා right. එහෙනම් ඔන්න සක්‍රීයතා ශ්‍රේණිය කියන්නේ මොකක්ද කියලා ඔයාලා දැන් ඉගෙන ගත්තා. සක්‍රීයතා ශ්‍රේණිය කියලා කියන්නේ ලෝහය යාලගේ ප්‍රතික්‍රියාතාවය අවරෝහණ පිළිවෙල. වැඩි එකේ ඉඳන් අඩු එකට පෙළ ගස්සවුවාම හැදෙන පිළිවෙලට. ඉතින් මේ පිළිවෙල ඔයා කටපාඩම් කරගන්න ඕන. මම මේ පිළිවෙල කටපාඩම් කරනවා අපි පන්ති පටන් ගත්තාම ඒකට පොඩි කොලයක් විතරයි ඕන. දැන් මට මෙහෙම එක කටපාඩම් කරවන්න බෑ. ඒක ඔයාලලව ලියවන්න. හරි. ලියව බලලා මම ඒක කටපාඩම් කරනවා සාමාන්‍ය විනාඩි 30කින් මම ඕක ඔයාලට කටපාඩම් කරනවා. right. ඉතින් ඒක දැනට පොඩ්ඩක් මොනවද මේ ශ්‍රේණිය කියලා මතක තියාගන්න. මෙන්න දිනවා ශ්‍රේණිය. ඔය පිළිවෙල. මේක තියෙන අසන සින්දුවක් එහෙම මතක තියාගන්න. එකක් නෙමෙයි සින්දු කීපයක්ම තියෙනවා හොඳේ. මම මේක දාගන්න මේ පිළිවෙල දාගන්න මෙන්න මෙතනට. මෙන්න මේක තමයි දරුවනේ සක්‍රීයතා ශ්‍රේණිය කියලා කියන්නේ. අපි ලිංගිත්තක් බලමු මෙන්න මේක කොහොමද මතක තියාගන්න කියලා මම නිකන් පොඩ්ඩක් ක්‍රමයක් ටිකක් කියලා දෙන්නම්. පළවෙනි එක පොටෑසියම්. කේනේ. එයා තමයි සක්‍රීයතාවය වැඩිම එක්කන. එයා තමයි දරුවෝ සක්‍රීයතාවය වැඩිම එක්කන. මං කියන කැහැන කටිය පොඩි හෑන්ඩ්ස් අප් එකක් දෙන්න පුතේ. කේ. මේක ක්‍රම කීපයක් තියෙනවා. මම මේ එක ක්‍රමයක් විතරයි කියන්නේ. සින්දු කීපයක් තියෙනවා. කේ. පොටෑසියම්නේ. අපි ඒකට කියනවා පොඩි.
මෙයා සෝඩියම් නේ මෙයා ඇවිල්ලා සෝමේ මෙයා ඇවිල්ලා සෝමේගේ මේක කැල්සියම් නේ කැල්සියම්ට අපි කියනවා මොකද්ද කෑල්ල කියලා හරි ඊට පස්සේ මැග්නීසියම් නේ මැගී ඇලුමිනියම් වලට නේද ඔන්න නේද කැමති එකක් ඔයා හදා ගන්න right අල්ලපු සිංක් වලට මම දාන්නේ නම් මෙහෙම සීන් එකට හරිද Fe කියලා කියන්නේ අයන් යකඩ හරි ඒකට මම අයන් මෑන් කියලා කෑල්ලක් එකතු කරන්නම් හරි අයන් කොම් කතයින අයන් මෑන් හොඳයි අයන් මෑන් මේ SN කියලා කියන ටින් වලට ටින් SN කියන්නේ ටින් ස්ටැනස් ටින් right ටිකක් ටින් නිසා මම මෙතන ටිකක් කියලා දානවා right මේ PB කියලා කියන්නේ පුතේ මොකද්ද lead කියලා කියන්නේ ලෙඩ වෙලා ඔන්න පළවෙනි වාක්‍යය අවසන් පළවෙනි වාක්‍යය අවසන් ඔන්න මේ ඉන්නේ කොල්ල රංචුවක් මේ කොල්ල රංචුවක නේද මේ කොල්ල රංචුවේ වැඩකාරීත්වය අනුව මේ කොල්ල රංචුවේ කොල්ලොන්ගේ වැඩෝගේ පිළිවෙලට නේද මේ කොල්ල රංචුව පෙළ ගස්සලා තියෙනවා පොටෑසියම් කියන කොල්ල තමයි හොඳම වැඩ ඌ සුපිරි වැඩේ හොඳට ඉගෙන ගන්නවා හොඳට සෙල්ලම් කරනවා හොඳට නේද අපි කියන්නේ පිස්සු කිලිනවා හොඳට සින්දු කියනවා හොඳට ගුරුවරුත් හැමෝම කැමති දඟයි ඔක්කොම තියෙනවා ඒ කොහොම පරිපූර්ණයි right එහෙම ටික ටික තමයි එයාලගේ නේද ටික ටික එයාලගේ ඒ කොල්ලොන්ගේ කොල්ලු ගතිය ටික ටික අඩු වෙලා කොල්ලොන් කොල්ලු ගතිය ටික ටික අඩු වෙලා ගිහිල්ලා දැන් මම මෙතනදී කිව්වනේ එක කතන්දරයක් මෙතන ඉන්නේ ඔක්කොම කොල්ලෝ කියලා කිව්වනේ ඒ කියන්නේ මෙතන ඉන්නේ ඔක්කොම ලෝහ කියලා මං කිව්වා නමුත් මෙතන ඉන්න ඔක්කොම ලෝහ කියලා කිව්වට එතන පොඩි කොස්සක් තියෙනවා. එතන මොකද්ද තියෙන පොඩි වැරද්දක් තියෙනවා. මොකක්ද ඒකේ තියෙන වැරද්ද? හරි? මොකක්ද ඒකේ තියෙන වැරද්ද? මම මේ කිව්ව කතාවේ පුංචි වැරද්දක් තියෙනවා. ඔය ඊළඟට තමයි වැරද්ද ඔබට කවුද මේ? හයිඩ්‍රජන් කියන එක නා කොහෙද සර්? හයිඩ්‍රජන් ලෝහයක් නෙවෙයි. හයිඩ්‍රජන් කියන එක නා ලෝහයක් නෙවෙයි. හයිඩ්‍රජන් කියන එක නා අලෝහයක්. අලෝහයක් කියලා කියන්නේ මෙයා නිකන් ගෑනු ළමෙක් වගේ. හරි? අර කොල්ල ගොඩක් අතර ගෑනු ළමෙක් ඉන්නවා. හරි? කොල්ල ගොඩක් වර්ග කරන අතර ගෑනු ළමෙක්. ගෑනු ළමෙක් දාලා තින්නේ. ඊට පස්සේ බලන්නේ කොල්ල ගොඩ අතරින් ගෑනු ළමෙක් මැදින් ඉඳලා එතනින් පස්සේ ආයේ කොල්ලෝ ටිකක් මේ කොපර් කියන්නේ ලෝහයක්. හරි? මෙයාත් ලෝහයක්. ඔන්න ආයසරයක් ලෝහ ටිකක් ඉන්නවා අර ගෑනු ළමයට පස්සේ. ඒකේ තේරුම මොකක්ද? දැන් ඔයාලට තේරෙන්නේ නැහැ ඒකේ තේරුම මොකක්ද කියලා. දැන් මේ අපි මේක මෙයාලා වර්ග කරේ මේ මෙයාලා වර්ග කරේ පුතේ මේ මෙයාලගේ වැඩකාරීත්වය අනුවනේ. හරි? කොල්ලොන්ගේ ක්‍රියාශීලී ගතිය අනුවනේ. හරි? ඉතින් මේ මෙතනින් පස්සේ හයිඩ්‍රජන් නැවිලා ගෑනු ළමෙක් වෙලා කියන්නකො right? හයිඩ්‍රජන් කියන එක නා යාටත් වඩා සක්‍රීයතාවය අඩු වුන් තමයි ඊට යටින් ඉන්නේ. අන්න ඒක තමයි. ඒ කියන්නේ මේ ගෑනු ළමයටත් අන්තයි මූ. ගෑනු ළමයටත් වඩා අන්තයි ප්‍රතික්‍රියාශීලීතාවය අඩු කොල්ලෝ ටිකක් තමයි මේ යට පල්ලෙයා ඉන්නේ. එහෙම කට්ටියක් ඉන්නව නේද? ඒ කියන්නේ සමහර ළමයි ඉන්නවා ග්‍රවුන්ඩ් එකට ගියාම මේ මලාට ටිකට් අතක්වත් ගහන්න ඉන්නේ නැහැ. ගහක් කරන වෙලා ඉන්න ඔය බලන්න. අනේ මට බෑ මට සෙල්ලම් කරන්න බෑ. මං එන්නම් පස්සේ. හරි? එහෙම ඉන්නවනේ නේ. හරි? මලාට නේද? එහෙම වැඩකට යන්නේ නැහැ. right? ඉතින් එහෙම කට්ටිය තමයි මෙන්න මේ ඉන්නේ. ඒ කියන්නේ හයිඩ්‍රජන්ටත් වඩා සක්‍රීයතාවය අඩු කට්ටිය තමයි මෙයාලා අඩුම අඩුයි. පට්ට අඩුයි. එයාලා ටිකට ඔන්න අලුත් සිංගුවක් පටන් ගන්නවා. කොපර් කියන්නේ තඹනේ. තඹ එච්චි කියන්නේ රසදිය.
රසට Ag කියලා කියන්නේ ඇඟ silver right silver right ඇඟ Pt කියන්නේ platinum පට්ට Au කියලා කියන්නේ රත්තරන් රත් වෙලා ඕන් ඔය විදියට මෙන්න මේ සින්දු දෙකෙන් හරි පොඩි සෝම එකේ කෑල්ල මැගී අල්ලපු සීන් එකට අයන් මෑන් ටිකක් ලෙඩ වෙලා ඕක නිකන් නේද පොඩ්ඩක් මුගුණ ඉඳලා පොඩ්ඩක් ඕක කටපාඩම් කරගන්න ඊට පස්සේ මුගුණ තනියම කොලේක ලියන්න try කරන්න මුගුණමින් තනියම කොලේක ලියන්න try කරනවා මම දන්නවා මම මෙච්චර කිව්වට ඔක් කරන කට්ටිය ඉන්නේ 10ක් විතර කමනේ 10 දෙනා හරි කරන්න විතරයි කරලා කටපාඩම් කරගන්න right ඒ අනික් කට්ටියට මම ඒක කරවනවා ක්ලාස් එකට ආවම ක්ලාස් පටන් ගත්තාම ලයිව් පටන් ගත්තාම පොඩි ඇක්ටිවිටි ටිකක් තියෙනවා ඒව පන්තිදීම කරන්න ඕන ඇක්ටිවිටිස් ටික ඒවා ටික කරවනවා වෙලාව ඒක තඹ රසට ඇඟ පට්ට රත් වෙලා තඹ රසට ඇඟ පට්ට රත් වෙලා ඔක දුට්ටක් මේ 10 පාරක් විතර කියනකොට මතක ගන්න මතක වුණාට පස්සේ ඒ මතකෙන් සංකේතිත දාලා ලියන්න ඕන තඹ කිව්ව ගමන් cu මතක් වෙන්න ඕන රස කිව්ව ගමන් hg මතක් වෙන්න ඕන right හරි ඔන්න ඔහොම තමයි සක්‍රියතා ශ්‍රේණිය ලියන්නේ. ඉතින් මේ සක්‍රියතා ශ්‍රේණිය මතක තියාගන්න තවත් ක්‍රම කීපයක් තියෙනවා right. තව ක්‍රම කීපයක් තියෙනවා. ඒ ක්‍රමත් ඔයාලා දන්නවා ඇති. මම හිතන්නේ එක්කෙනෙක් ගෲප් එකකට දාලා තිබ්බා වගේ මතකයක් තියෙනවා මේ තව ක්‍රමයක්. අර සින්දුවක් තව සින්දු කීපයක් තියෙනවා. ඉතින් මේ සින්දු කීපෙන් ඔය මේක මම හදපු ක්‍රමයක්. තව එක ක්‍රම තියෙනවා right. සින්දු වලින් මතක තියාගන්න. තව නේද ලස්සන නේද ටෝන් එක කරගෙන යන පොටෑසියම් සෝඩියම් කැල්සියම් මැග්නීසියම් කියලා නේද potassium, sodium, calcium, magnesium කියන දේ right. ඔහොම තියෙනවා. ඒ වගේ මේ පිළිවෙල ඔබ මතක තබා ගන්න ඕන. මේ පිළිවෙල ඔයා මතකේ තියාගන්න ඕන. පැහැදිලි තරුවනේ hands up එකක් දෙන්න මේක තේරුණ කට්ටිය. කියන්නේ මේ සියලු දේ තේරුණ කට්ටිය hands up එකක් දෙන්න. ගැටලුවක් නෑ. ඊළඟට අපි මෙන්න මේකේ ප්‍රයෝජන සක්‍රියතා ශ්‍රේණියේ ප්‍රයෝජන ගැන කතා කරමු. මෙන්න තියෙනවා ප්‍රයෝජන. පළවෙනි එක තමයි මේ ලෝහ ගබඩා කර තියනකොට ගබඩා කරලා තියනකොට ඒවා කොහොමද ගබඩා කරන්න කියන එක මේ සක්‍රියතා ශ්‍රේණිය අසුරින් අපිට නේද? ඒ කියන්නේ සක්‍රියතාවය වැඩි ඒවා ඔහේ නිකන් තියන්නේ නැහැ. දැන් උදාහරණයක් සෝඩියම් කැල්ල නිකන් ওই මේසයක් උඩ තියලා තිබ්බොත් එහෙම ඒක ඉක්මනට රත් වෙනවා. ඇයි වාතයේ මේ වාතයේ ජල වාෂ්පත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඒක උණු රත් වෙනවා. සාමාන්‍යයෙන් ඔයාට යාළුවෙකුට නරක විහිළුවක් කරන්න ඕන නම් හරි පිළිම ළමයෙකුට වගේ නරක විහිළුවක් කරන්න ඕන නම් හොඳම දේ තමයි සෝඩියම් කැල්ලක් දාන්න උඩ සාක්කුවට. ඕනනම් කලිසමේ සාක්කුවටම දාන්න. හරි. ටිකක් වෙලා යනකොට ඌට දැනෙනවා කලිසමේ සාක්කුව ඇතුළේ ඉතින් රත් වෙලා උණු වෙලා පිච්චිනවා වගේ ගතියක් දැනෙනවා. එහෙම වෙනකොට සමහරලාට ඒ යට තියෙන අවයව අනම්මනම් ගිනි ගන්න උනත් පුළුවන් ඒත් එකත් ඒ පුංචි සෝඩියම් කැල්ලක් දැම්ම නම් හරි. දාන්න එපා මම කියුවා. හරි. පට්ට අනුදුදාකයේ සෝඩියම් කැල්ලකට නේද? සාමාන්‍ය එයාගේ ශක්තිය පිට වෙන්න යන නටන්න තියෙනවා. නටන්න ගණන් නැතුනම මෙයා එකතැන හිටියොත් මෙයා ගිනි ගන්න පටන් ගන්නවා. රයිට්. එතකොට සෝඩියම් පොටෑසියම් උත් එහෙමයි. රයිට්. ඒක රෝවා ටික ඒ වගේ අධික සක්‍රියතාවයක් තියෙන කට්ටිය සාමාන්‍යයෙන් අපි වාතයෙන් නිරාවරණය කරලා ගබඩා කරලා තියන්නේ නැහැ. අපි එයාලා වාතයෙන් ආවරණය කරලා වාතයෙන් නේද? මේ ආවරණය කරලා තමයි ගබඩා කරලා තියන්නේ. ඒ කියන්නේ මේ නිරාවරණය කරලා තියන්නේ නැහැ. ඒකට ඒකට අපි ගන්න සාමාන්‍යයෙන් මේ භූමි තෙල් ද්‍රව පැරපින් වගේ තෙල් වර්ගයක් ගන්නවා. මේවා ඇවිල්ලා අකාබනික අක්‍රිය තෙල් වර්ගයක්. මේ තෙල් වලට දැම්මහම අර සෝඩියම් කැලේ මේ තෙල් අස්සට යනවා. තෙල් අස්සට ගියාම සෝඩියම් කැලේට මුකුත් වෙන්නේ නැහැ. සහ ඔය තෙල් අස්සේ ඔක්සිජන් වාතය යනම නම් මුකුත් නැහැ. ඒකට තෙල් අස්සේ මේ සෝඩියම් කැලේ පරිස්සමෙන් තියෙනවා. එතකොට ඒක අධික ප්‍රතික්‍රියාතාවය නිසා වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරන එක වළක්වන්න තමයි අර වගේ තෙල් අස්තර දාන්නේ. එන්න මතක තියාගන්න. එහෙනම් තරපීන් ඉටි තුල ගබඩා කර තියෙන්නේ මොන වගේ දේවල්ද? සෝඩියම්, පොටෑසියම්, කැල්සියම් වගේ තමයි එහෙම කරලා තියන්නේ. හරි. ඊළඟට මේක මේ ලෝහ ඊළඟ කේස් එක තමයි මේ ලෝහ විකාදනය වැළැක්වීම. දැන් ලෝහ විකාදනය කියලා කියන පුතේ ඇත්තට මලකඩ කනවා. නේ?
ලෝහ මලකඩ කනවා මේ මලකඩ කෑම කියන එක වළක්වන්න අපිට උපක්‍රම පාවිච්චි කරනකොට මෙන්න මේක ඕන වෙනවා. සාමාන්‍යයෙන් අපි තුමු යකඩ කියලා. යකඩ කියන එක නම් මලකඩ කනව එක වළක්වන්න අපි ඊට වඩා උඩින් ඉන්න එක්කෙනෙක් එක්ක තමයි එයාව සෙට් කරවන්නේ. හරි. යකඩ කියන එක නම් මලකඩ කන එක වළක්වන්න ගැල්වනයිස් කරනවා කියලා එකක් අහලා තියෙනවනේ දුවලා. ගැල්වනයිස් කරනකොට කරන්නේ සිංක් ආලේප කරන එක. යකඩ මතු පිට සිංක් ආලේප කරන එක තමයි කරන්නේ. ඒ වගේම ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ සාමාන්‍යයෙන් ඔය යකඩ හදපු නැව් තියෙනවනේ. ඔය නැව් සාමාන්‍යයෙන් කරදියේදී ඉක්මනට මලකඩ කනවනේ. මුහුදු වතුරේදී ඉක්මනට මේවා මලකඩ කනවා. ඉතින් මේ එහෙම මුහුදු වතුරේදී මේ නැව මලකඩ කන එක වළක්වන්න මේ නැව සාමාන්‍යයෙන් වරායට ආව ගම වරායේදී මේ නැවට මැග්නීසියම් කෑලි පාස් කරනවා. හරි. මේ චූට්ටි මේ අඟලිය දෙකේ කෑලි නෙවෙයි ඈ. ලොකු මැග්නීසියම් මේ තහඩු පාස් කරනවා මේකට. හරි. වතුරත් එක්ක සම්බන්ධ වෙන යකඩ පාස් කරනවා. ඉතින් එහෙම පාස් කරනකොට සාමාන්‍ය ඊට පස්සේ මේ නැව වටයක් ගිහිල්ලා එනකොට මේ මැග්නීසියම් කෑල්ල මොකද වෙන්නේ? යම් කිසි ප්‍රමාණයක් දිය වෙලා. ඒ කියන්නේ මේ නැවේ යකඩ දිය වෙනවා වෙනුවට මැග්නීසියම් කෑල්ල තමයි දිය වෙන්නේ. ඉතින් අපි එහෙම දිය වෙන්න ඕන නිසා තමයි නැවට මැග්නීසියම් කෑල්ලක් කියලා පාස් කරන්නේ. ඉතින් ඔය වගේ අර මලකඩ කන්න එක වළක්වන්න විකාදනය වෙන එක වළක්වන්න අපි මැග්නීසියම් සිංක් වගේ දේවල් ස්පර්ශ කරලා තියෙනවා. ඒ වගේම විද්‍යුත් රසායනික කෝෂ හදන්න ගන්නවා පුතේ. හරි. විද්‍යුත් රසායනික කෝෂ හදන්න ගන්නවා. ඒකෙදි ඒක ගැන අපි කතා කරනවා 11 සැරේ මම දෙකට කියලා දෙන්නිකොත් ඒක වට මම දෙන්නවා රයිට්. දැනට ඊට පස්සේ මෙන්න මේ ලෝහ වෙන් කරගන්න මේ ක්‍රම තෝරනකොට මෙන්න මේ ශ්‍රේණිය අනිවාර්යෙන් අපිට වැදගත් වෙනවා. ඊළඟට මේ මේවා ස්වභාවිකව පවතින ආකාරය. හරි සාමාන්‍යයෙන් අර සක්‍රීයතාවය වැඩි කට්ටිය හරි සක්‍රීයතාවය වැඩි කියලා කියන රුඩින් ඉන්න කට්ටියනේ. උන් කවදාවත් තනියම ඉන්නේ නැහැ. සක්‍රීයතාවය වැඩි එක කොහොම හරි බන්ධනයක් හදා ගන්නව තමයි බලන්නේ. කොහෙන් හරි බන්ධනයක් හදා ගන්නවා. හරි. හරිම නේද? අදුම තරමේ අපි තුමුකෝ තරහකාරයෙක් කියලා ඌත් එක්ක හරි යාළු වෙනවා කියලා. හරි. තරහකාරයෙක් එක්ක හරි යාළු වෙලා කොහොම හරි සෙට් වෙලා ඉන්නව තමයි බලන්නේ. නමුත් අර සක්‍රීයතා ශ්‍රේණිය යටින් ඉන්න කට්ටිය උන් ඇවිල්ලා මෙලෝ රහන්නේ කාගෙත් එක්කවත් බන්ධනයක්වත් හදා ගන්න යන්නේ නැහැ. හරිම අක්‍රීයයි. හරි. අක්‍රීය කට්ටිය තමයි යාළුවා. හරිම අක්‍රීය. එතකොට අවසානයේ මේ සිල්වර් ගෝල්ඩ් ප්ලැටිනම් වගේ දේවල් නිදහස්සේ වෙන වෙනම තියෙනවා. එයාලා නිකම්ම එයාලා අපිට වෙන් කරගන්න ලේසි. හරි. එයාලා බාහිරව ඔහේ පස්වල පස් එක්ක මිශ්‍ර වෙලා ඔහේ තියෙන සංයෝග හදන්නේ නැහැ. හරි. එතකොට එයාලා අපිට භෞතික ක්‍රම වලින් ලේසියෙන්ම වෙන් කරලා ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ අපිට පුළුවන් පුතේ මෙන්න මේ ලෝහ සක්‍රීයතා ශ්‍රේණිය පාවිච්චි කරලා නේද? මේ වගේ දේවල් කරගන්න පුළුවන්. හරි. ඉතිහාසයේ ඔය ටික පොඩ්ඩක් කියවලා බලන්න ඔයාලා. මම දැන් ඔබට අර ප්‍රතික්‍රියා ටිකක් පෙන්වන්න තමයි උත්සාහ කරන්නේ. ටිකක් බලමු අපිට YouTube access කරන්න පුළුවන් වුණොත් හරි. right. යකඩ නිස්සාරණය කියන එක ගැන ටිකක් අපි කතා කරමු මෙතනදී. මට මේ යකඩ නිස්සාරණය කියන එක ගැන කතා කරන්න තමයි යන්නේ. මම මේකට
ඊළඟ පාඩම යකඩ නිස්සාරණය කියන පාඩම. යකඩ කොහොමද අපි හදාගන්නේ? ඇත්තටම යකඩ හදාගන්න එක ගැන කතා කරනකොට ලංකාවේ පුතේ මේ ලංකාවේ අපි කියන්නේ මේ අපේ මුතුන් මිත්තෝ යකඩ ලංකාවේ හදලා තියෙනවා මීට කලින්. හරි. දැන් ඔයාලා අහලා දෙනවනේ යක්කයෝ නේද? මේ දවස්වල යක්කයෝ වළු වෙලා ඉන්නේ. හරි. මේ යකඩ නිස්සාරණය කරලා යකඩින් නේද? උපකරණ හදාගෙන යකඩ උපකරණ වලින් නේද? යුද්ධ කරපු ජාතියක් තමයි ඔය නේද? රාවණා කාලෙන් දන්නේ නේද? රාවණාගේ නේද? යක්ක කියලා කියන්නේ ඒකනේ. යකඩින් වැඩ කරපු කට්ටිය තමයි යක්ක කියලා කියන්නේ. එයාලා යකඩින් අවියාවිද හදාගෙන තිබුණා යකඩින් නේද? විවිධාකාර යකඩ නිර්මාණ හදාගෙන තිබුණා තියෙනවා. ඒකයි යාලට යක්කයෝ කියලා කියලා තියෙන්නේ. යක්කයෝ කියලා කියන්නේ ඒකයි. එතකොට එහෙම ඉතිහාසයක් තියෙන ලංකාවේ දැන්ට නේද? යකඩ හදනවා හරි අඩුයි. හරි. ඉර වෙලා තියෙන එකේ extraction මේක සම්පූර්ණ වෙලාවෙම ලෝඩ් වෙයි ගන්න. යන්න බලමු නේද? හරි. එතකොට මේ යකඩ නිස්සාරණය ගැන කතා කරන්නේ ඔයාලගේ වෙලාව නම් වීඩියෝ එක ඕපන් වෙන්න තියෙනවා. යකඩ නිස්සාරණය මේ එනවා කරගය ලෝඩ් වෙනකල් මේකේ විස්තරය පොඩ්ඩක් කියලා දෙන්නම්. අපිට යකඩ ඕන නැති තැනක් තියෙනවද කියලා බලන්න. ඔයාලගේ ගෙදර යකඩ නැති තැනක් කියන්නේ යකඩ භාවිතා නොකර වෙන දෙයකින් එක කරන්න පුළුවන්. දැන් හිතන්න ඔයාලගේ ගෙදර පුටු වැඩ. යකඩ වලින් හදපු පුටු වැඩ. ඔයාලගේ ගෙදර සමහරලාට යකඩ වලින් හදපු වහලේ. සමහරට යකඩ වලින් හදපු අගුළු වැඩ. හරි. සමහරට ඔයාලගේ වාහනේ අනිවාර්යෙන් යකඩනේ නේ. යකඩ තියෙනවනේ වාහනේ නේද? එතකොට යකඩ මේස ඇති ඔයාලගේ ගෙදර. හරිද? ආය මොනවද යකඩ වලින් හදපු මිටි නේද? යකඩ වලින් හදපු උපකරණ ගොඩාක් තියෙනවා ඔයාලගේ ගෙදර. ඒ කියන්නේ යකඩ කියන එක අපිට නැතුවම බෑ කියන එක තේරෙනව නේද? අපිට යකඩ නැතුවම බෑ. අපිට යකඩ නැතුව මේ දැන් මේ වෙනකොට අත්‍යවශ්‍ය වෙලා ඉවරයි. යකඩ කියන එක අපිට දැන් අත්‍යවශ්‍ය වෙලා ඉවරයි. අන්න ඒකයි. එතකොට මෙන්න තියෙනවා ලංකාවේ අතීතය ගැන right?
අතීත ශ්‍රී ලංකාවේ යකඩ නිස්සාරණය පිළිබඳව ඉහළ දැනුමක් පැවති බවට ඉහළ සාක්ෂි ඇත. මෑත කාලයේ සමනලග ප්‍රදේශයේ සිදු කළ පුරාවිද්‍යාත්මක කැණීම් වලින් මෝසම් හුලං වලින් ක්‍රියා කරපු යකඩ උණු කරපු පෝරුණු තිබිලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා මේ නේද? මේ අරාබි අධිරාජ්‍යයේ මංගල කඩුව හදන්න අවශ්‍ය වාහනය ගෙනියලා තියෙන සෙරන්ඩිප් වලින් කියලා පුරාවිද්‍යාත්මක ලේඛනවල සඳහන් වෙනවා කියලා කියනවා. මොන්න දැකලා නැහැ තියෙන ඇති හරි. එහෙම කියලා තියෙනවා. හරි. මේ එතකොට එහෙම අවස්ථා තියෙනවා. එතකොට අපි දැන් බලමු කොහොමද මෙන්න මේ යකඩ නිස්සාරණය ගැන කතා කරන්න. හරි. බ්ලාස්ට් ෆර්න්ස් කියලා තමයි අපි මේකට උපකරණයට කියන්නේ. මේ යකඩ නිස්සාරණය කරන්න අපි යොදා ගන්න උපකරණය සිංහලෙන් කියන්නේ ධාරා ඌෂ්මකය කියලා. හරි. සිංහලෙන් කියන ධාරා ඌෂ්මකය කියලා මේ ධාරා ඌෂ්මකය කියන උපකරණේ ධාරා ඌෂ්මකය කියන උපකරණයෙන් තමයි අපිට පුතේ මෙන්න මේ යකඩ නිස්සාරණය කෙනෙක් කරගන්න පුළුවන් වෙන්නේ. මේක මෙතනින් මේවා කළා කිව්වා නවසරයක් පාඩමට එන්න. පාඩමේ නෝට් එකට එන්න. හරි. එතකොට මේ යකඩ කියලා කියන සක්‍රියතා ශ්‍රේණියේ මැදින් තියෙන ලෝහයක්නේ. හරි මේක මැදින් තියෙන ලෝහයක්. මේකට අමුද්‍රව්‍ය විදිහට ගන්න පස් වලින් ගන්න යපස්. යපස් වලින් තමයි පුතේ මෙන්න මේක හදන්නේ. හරි. ඒතකොට යපස් කියලා කියන්නේ හීමටයිට්. හීමටයිට් කියලා කියන්නේ මේක තමයි දෙන මේ සංයෝගය. මේ හීමටයිට් කියන සංයෝගයේ මෙන්න තියෙනවා හීමටයිට් කියන සංයෝගයේ සූත්‍රය Fe2O3. Fe2O3 තමයි මේකේ සංයෝගයේ සූත්‍රය. හරි. එතකොට මේක මේ යකඩ නිස්සාරණය කරගන්න පාවිච්චි කරන උපකරණය තමයි මොකක්ද? ධාරා ඌෂ්මකය. මේ නම මතක තියාගන්න. මොකද්ද මේ උපකරණේ? ධාරා ඌෂ්මකය. ධාරා ඌෂ්මකය. ඊපස්සේ මේක සාමාන්‍යයෙන් මීටර 60ක් විතර උස පෝරණුවක්. හරි. ඉහළින් අමුද්‍රව්‍ය ඇතුළු කරලා පහළින් රත් වෙච්ච වායු ධාරාවක් යවලා හරි. ඒක තමයි මේකෙදි කරන්නේ. අපි දැන් බලමු මේක ඇත්තටම ක්‍රියා කරන්නේ කොහොමද කියලා. මම හිතනවා හොඳ වීඩියෝ එකක් දෙන්න දෙත්තේ කියලා. මේ වීඩියෝ එකේ ක්වොලිටි එක නමට බලන්න. මෙන්න මේකට O මෙතන ORE කියලා කියන O කියලා කියන්නේ යපස් කියන එක. හරි හීමටයිට්. හරි. ඊට පස්සේ ලයිම්ස්ටෝන් කියලා කියන හුණු ගල් දානවා. ඒ වගේම කෝක් කියලා කියන්නේ කාබන් අඟුරු දානවා. right? මේ තුන දානවා එකට තමයි. එකට දාලා හරි ඔන්න මොනවද මේක දාලා තියෙන්නේ? කරන්න දාන්න. හරි. ඔන්න එතකොට මෙන්න මේ තුන දාලා හරි. මෙන්න මේ තුන මික්ස් කරලා මෙන්න මෙහෙම දානවා. මේ ධාරා ඌෂ්මකය කියන එක උඩින් දානවා. හරි. උඩින් දානවා මෙන්න මෙහෙම. මෙන්න මේ වගේ ලොකු පෝරණුවක් ඒක මීටර 60ක් විතර උසයි කොහොමද තේරෙනවා කොච්චරද මේ උස පෝරණුව කරලායි.
ඊට පස්සේ මෙන්න මෙතනින් මේ වගේ එනවා උණුසුම් ඒ කියන්නේ උණුසුම් වාතය එවන වාතය. උණුසුම් වාතය අස්සට ආවම මතක තියාගන්න උණුසුම් නම් වාතය අනිවාර්යෙන් මෙයා පහළට යන්නේ නැහැ. උණුසුම් වාතය හැම වෙලේම උඩ යන්න බලන්න. උණුසුම් වාතය හැම වෙලේම ඉහළ යන්නනේ බලන්න. එතකොට ඉහළ යන උණුසුම් වාතය සහ උඩින් දාපු අර මිශ්‍රණය එකට ප්‍රතික්‍රියා කරන එක තමයි වෙන්නේ. අන්න ඒ පාර හොඳට පැහැදිලි වුණා නේ. right. දහින් එන මේවයි මේ වාතයේ ප්‍රතික්‍රියා කරලා ඔන්න මේ අතරමඟදී ප්‍රතික්‍රියා රසක් සිද්ධ වෙනවා. හරි. සාමාන්‍යයෙන් මේකේ උෂ්ණත්ව ටික මේ දීලා තියෙන්නේ. හරි. මේ කෙල්වින් වලින් කියලා දෙන්නේ කෙල්වින් කියලා කියන්නේ මේ ඕක සෙල්සියස් කරන්න මොකද කරන්නේ? ඒ සමානයි සීතල 273 මුගෙන් 273 කඩු කරන්න. මෙන්න මේ කෙල්වින් උෂ්ණත්වයෙන් 273 කඩු කරාම ඔයාලට සෙල්සියස් උෂ්ණත්වය එනවා. right? ඒතකොට සෑහෙන ලොකු උෂ්ණත්වයක් තියෙනවා මේක ඇතුලේ. ඔන්න මේකේ වෙන පළවෙනි ප්‍රතික්‍රියාව. පළවෙනි ප්‍රතික්‍රියාව කියන්නත් බෑ මේක right? මේ වගේ ප්‍රතික්‍රියාවක් තමයි මේ ප්‍රතික්‍රියාව නෙවෙයි වෙන්නේ. හරි. අපි අර ඉස්සෙල්ලා කතා කරලා ලිව්වේ Sp2O3 කියලා. ඒක වෙන්නේ දැන් මේ ප්‍රතික්‍රියාව නෙවෙයි වෙන්නේ. මෙතනදී වෙන්නේ ඔය වගේ වැඩක්. අපි කාබන් දානවනේ. ඒ කාබන් වලින් කරන්නේ මේකේ ඉන්න ඔක්සිජන් අයින් කරලා යකට තනි කරනවා වගේ වැඩක් තමයි වෙන්නේ. මගේ ප්‍රතික්‍රියාව පස්සේ දාජුත්තකින් කියලා දෙන්න මේ ප්‍රතික්‍රියාව ගැන වැඩි හිතන්න එපා. මේ උපකරණය කොහොමද විස්තර කරන පොඩ්ඩක් බලා ගන්න. අන්න මේ ඉන්න තියෙන ප්‍රතික්‍රියාව. මෙන්න තියෙන ප්‍රතික්‍රියාව. මේ උඩේක විතරක් ගන්න. එතකොට මෙන්න මේ විදිහට තමයි මේකේ ප්‍රතික්‍රියා ටික තමයි මේකේ පොඩක් පැහැදිලි කරලා තියෙන්නේ. හරි. ප්‍රතික්‍රියා ටික තමයි මේකේ පොඩක් පැහැදිලි කරලා තියෙන්නේ. ප්‍රතික්‍රියා ටික පැහැදිලි කරන්න තු බලමු අපිට මේ. උපකරණය පැහැදිලි කරලා තියෙන එක මම බලන්නේ. අන්න නැවත උපකරණයට ආවා. උපකරණයට ආව නැවත සැරයක්. ගහින් වැටෙනවා මේවත් එක පල්ලෙහාන් යන වාතය ප්‍රතික්‍රියා කරලා ඔහොම හැදෙනකොට හරි අර උඩ වාත කුටීරයෙන් වාතය පිට වෙලා යනවා. ඒ වගේම ඉතර පිට වෙන වායුව තමයි කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ්. එතකොට මේකේ මෙන්න මේ යටින්ම හැදෙනවා මෝල්ටන් අයන්. ඒකෙන් තමයි දිය වෙච්ච යකඩ හැදෙන්නේ. ඊට පස්සේ පිට වෙන උඩින් හැදෙනවා මේ මෝල්ටන් ස්ලැග් කියලා කියනවා. එතනින් අපි කියනවා ඒකට ලෝබොර කියලා. කොහොමද ඔය ලෝබොර හැදෙන්නේ කියලා අපි කතා කරමු. ඊළඟ සෙට් එකේදී හරි දැන් මට මෙතනදී කතා කරන්න ඕනේ මේක හැදෙන විදිය ගැන right මේක මීටර 60ක් විතර උස එකක් උඩින් අතුල් කරන වමු ද්‍රව්‍ය පහලින් ඇති කරනවා මම මේ හරි කොහමද දාන්න මම මේ 10 වලට පස්සේ කරන ගමන් ඉන්නේ මේක වෙලා ඔන්න බලන්න පුතේ ළමයි නේද වීඩියෝ එක ආවේ නැහැ කියලා කතා කර අහන්න right ඒක තමයි වෙන්න ඕනේ right එතකොට මීටර 60ක් විතර උස එකක් සාමාන්‍යයෙන් මේකේ පහළ උෂ්ණත්වය පහලින් 650ක් විතර උෂ්ණත්වය තියෙන සෙල්සියස් උෂ්ණත්වය තියෙන වාතය ඇතුළු කරනවා ඒතර මේක ඇතුලේ සාමාන්‍යයෙන් 1000 1900ක් විතර උෂ්ණත්වයක් මේක ඇතුලේ තියෙනවා මේකේ තියෙන පරාසය right එතන මේකේ උඩින් ඇතුළු කරන්න මොනවද මේ රූපේ දිහා බලනකොට
මේ රූපේ සෑහෙන ලොකුවට මේ රූපේ හිස්තම් පුරවන්න ඉන්න පුළුවන් ඈ. මේ රූපේ කොට හිස්තම් පුරවන්න ඉන්න පුළුවන්. ඒකට මේ රූපෙ මම දැන් මේ ප්‍රතික්‍රියා ටික කියලා දෙන්න නෑන්නේ. මෙතනත් ලස්සන ප්‍රතික්‍රියා ටිකක් තමයි වෙන්නේ. ඒ ටිකත් ඉතින් මතක තියාගන්න වෙනවා. හරි. මතක තියාගන්න වෙනවා. ඉතින් හොඳින් මොනාර මොනවාද පුතේ මේකට දාන්නේ? හුණු ගලුයි කෝකුයි හීමටයටි උඩින් දානවා. අන් ඒ වගේ සංකේත ටික මම දාන්නම් දරුවෝ. හුණුගල් කියලා කියන්නේ පුතේ කැල්සියම් කාබනේට්. හුණුගල් කියලා කියන්නේ පුතේ කැල්සියම් කාබනේට් CaCO3. එතකොට කෝක් කියලා කියන්නේ පුතේ කාබන් වලට C විතරයි. හීමටයිට් කියලා කියන්නේ පුතේ Fe2O3. Fe2O3 වලට. ඕන් ඔය තුන් ගොල්ල එකතු කරලා උඩින් දානවා. එයාලා උඩින් දානකොට මෙහෙන් පහලින් උණුසුම් වායු ධාරා එනවා. උණුසුම් වායු ධාරා කියලා කියනකොට සාමාන්‍යයෙන් වාතයේ වැඩිපුරම තියෙන වායු වර්ග දෙක මොකක්ද? නයිට්‍රජන් ඔක්සිජන් විලි. ඉතින් ඔතනත් මේ නයිට්‍රජන් කියන එක නා සාමාන්‍ය ප්‍රතික්‍රියා කරන්නේ නැහැ නේ කාගෙත් එක්කවත්. එහෙනම් මූ තමයි වැඩිපුරම ඉන්නේ. එහෙනම් මෙන්න මේ ඔක්සිජන් තමයි මේකෙන් මෙහෙම උඩට වෙහිම රෝස් කරලා යනවා. එහෙනම් දැන් මෙන්න මේ දාපු දේවල් සහ මෙන්න මෙහෙන් එන දේවල් දෙකොල්ලම හම්බෙලා දෙකොල්ලෝ එකට එකතු වෙලා ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. දැන් ඔන්න ඔය ප්‍රතික්‍රියා ටික මම එකින් එක ඔබට කියලා දෙන්න යන්නේ. පළවෙනිම ප්‍රතික්‍රියාව තමයි මෙන්න මේක. උඩින් එනනේ කෝක් ඔය පහලින් එන ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ඔන්න C ධන O2 CO2 හැදෙන ඔන්න පළවෙනි ප්‍රතික්‍රියාව C ධන O2 CO2 C ධන O2 CO2 පාසුයි ඒක ලේසි C මෙතනින් උඩින් එන කෝකුයි ඔක්සිජන් එකතුලා C ධන O2 CO2 ඔන්න දෙවෙනි ප්‍රතික්‍රියාව දෙවෙනි ප්‍රතික්‍රියාවේදී වෙන්නේ දැන් ඔය හැදෙන CO2 තියෙනවානේ හැදෙන CO2 තියෙනවා ඒ හැදෙන CO2 වලට දැන් තවත් මෙතන තවත් කාබන්ලා ඉන්නවනේ හරි තවත් කෝක්ලත් එක්ක වැඩිපුර ප්‍රතික්‍රියා කරලා CO2 ධන C CO හැදෙනවා මෙන්න මේ CO ට කියන පුතේ කාබන් මොනොක්සයිඩ් කියලා CO ට කියන පුතේ මොකක් කියලාද කාබන් මොනොක්සයිඩ් මේ ප්‍රතික්‍රියා පාඩම් කරගන්න ඕන දරුවෝ මේ ප්‍රතික්‍රියා පාඩම් කරගන්න ඕනේ C ධන O2 CO2 CO2 ධන C CO C ධන O2 CO2 CO2 ධන C CO ඕම් මොහොම තමයි පළවෙනි ප්‍රතික්‍රියා දෙක වෙන්නේ දැන් මෙන්න මේ CO ඉන්නව නේද මේ CO කියලා කියන්නේ ඇත්තටම මෙයා ඇවිල්ලා හරි මෙයා ඇවිල්ලා මෙයාගේ ස්ථායී ආකාරයේ CO2 තමයි ස්ථායී. ඒ කියන්නේ මේ කාබන්ට ඔක්සිජන් ද දෙන්නේ ඕනි. ඔක්සිජන් ලා දෙන්නේ ඕනි. එයා ඔක්සිජන් ලා දෙන්නේ ගන්න පොර කරනවා. අනේ මට තව එකෙක් දියව කියලා පොර කරනවා. දැන් ගොඩක් වෙලා දැහුන්නේ නැතුව. දැන් මම මෙතන මේ කැල්සියම් කාබනේට් ගැන එහෙම කියද්දි ඇහුණාද මේ ටික? නැද්ද? හරි මේ රතු පාට ටික තේරුම් ඇහුණා නේද? හරි. එතකොට ඔන්න නිල් පාට ටික දැන් මම කියන්නේ නැති මේ කාබන් කියන එකනට ඔක්සිජන් දෙන්නේ ඕනි. කාබන් කියන එකන CO මේ ඔක්සිජන් වල දෙන්නේ එක CO2 විදිහට මේක තමයි මෙයාගේ ස්ථායී ආකාරය. හරි. නමුත් ඉතින් මෙතන වෙලා තින්නේ එහෙම ඉන්නකොට එයාට කාබන්ලා වැඩි වුණාම එයා ඉතින් අර දැන් ඉන්නකෝ තව කාබන් කෙනෙක් මෙතන තනියම ඉන්නව දැක්කම මෙයාට දුක දෙනවා. එහෙනම් කමන්නේ මගේ ඔක්සිජන් එකකුත් ගනින්කෝ කියලා මෙයාගේ ඔක්සිජන් මෙයාට දෙනවා. ඒ වුණාට ඉතින් මෙයාට ඔක්සිජන් දෙන්නේ තියාගන්න පුළුවන්. මෙයා දෙන්නේ තියාගන්න ආසයි. හරි. ඉතින් එහෙම නිසා ඒ කියන්නේ මෙයාට ඔක්සිජන් අඩුයි. ඔක්සිජන් අඩුවක් තියෙනවා මෙයාට. කාබන් මොනොක්සයිඩ් කියලා කියන ඔක්සිජන් අඩුවක් තියෙන එකනේ. ඔක්සිහාරකයක් කියලා අපි කියනවා. එයා බලනවා කායෙන් හරි තියෙන එක්කෙනෙක්ගේ වෙනත් ප්‍රභේදයකින් ඔක්සිජන් ගලව ගන්න. හරි. එයා try කරනවා. එයා ප්‍රබල ඔක්සිහාරකයක් කියලා අපි කියනවා. එයා try කරනවා කාගෙන් හරි ඔක්සිජන් ගලව ගන්න. දැන් කාගෙන්ද ගලව ගන්න? ඔන්න එයාලත් එක්කම අපි දානවනේ පුතේ Fe2O3
Fe2O3 කියලා කියනවා හීමටයිට් කියන එක. ඒ කියන්නේ යපස් කියන එක. යපස් යකඩ අඩංගු පස්. හරි. ඒ කියන්නේ යකඩ කියන එක මේ පස් වල තියෙන්නේ. යපස් කියලා අපි කියනවා. හරි. ඉතින් මෙන්න මෙයා ගාව තියෙන මේ ඔක්සිජන් ව ගලව ගන්න අපි ආන් අරයව පාවිච්චි කරනවා කාවද? අර ඔක්සිජන් අඩුවක් තියෙන එකන CO2 ඔක්සිජන් අඩුයිනේ. ඌ මොකද කරන්නේ? මෙහිදී පියමට ඔක්සිජන් කියලා. මෙයා මේ ඔක්සිජන් ටික ගලවගෙන මෙයා අර ගන්නවා. එයා අරගත්තාම මොකද වෙන්නේ පුතේ? එයා කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙලා සතුටු වෙනවා. හරි. අතන Fe කියන එකනා මොකද වෙන්නේ? තනි වෙනවා. Fe කියන එකනා මොකද වෙන්නේ? තනි වෙනවා. Fe තමයි පුතේ ඔය සංසුද්ධ යකඩ කියලා කියන්නේ. ඔය Fe තමයි පුතේ අපි යකඩ කියලා කියන්නේ. සංසුද්ධ යකඩ. එයා ඇවිල්ලා හරි බංගුර ලෝහයක්. හරි නේද? දැන් මේක තුලිත කරන්නත් එපාය. දැන් උඩ එක තුලිතද බලන්න. මේක තුලිතයි, මෙයාත් තුලිතයි, මෙයා තුලිතද බලන්න. මෙයා තුලිත නැහැ. මෙයා තුලිත නැහැ. මෙයා තුලිත කරන්න මම ක්‍රමයක් කියලා දුන්නා. ඒ ක්‍රමයට වෙන්න කටපාඩම් හරි කරගන්න. මෙතන ඉස්සරහට 3ක් දානවා. ආයෙ මොකද කරන්නේ? මෙතන ඉස්සරහට 3ක් දානවා. එතකොට මෙතන FPD ඉස්සරහින් 2ක් දානවා. කොහොම නේද මේක තුලිත කරන්නේ? හරි. ඔහොම තමයි මේක ප්‍රතික්‍රියාව වෙන්නේ. හරි. ඔය විදිහට ඕක වෙනකොට දැන් ඔය හැදෙන යකඩ ටික මොකද වෙන්නේ? මෙන්න මේ පතුලේ මෙන්න මේ කෑල්ල කියලා මෙහෙම තැම්පත් වෙනවා. යකඩ ඝනත්වය වැඩිනේ. හරි. ඊට උඩින් මේ තව මොනවද જાතියක් එනවා. මොනවද ඒ කියලා බලමු. ඒ මොනවද දන්නවද? අපි මෙතනින් පුතේ හුණුගල් දානවනේ. අපි මෙතනින් හුණුගල් දානවනේ. හුණුගල් වල තියෙන පුතේ කැල්සියම් කාබනේට්. හුණුගල් වල තියෙන කැල්සියම් කාබනේට්. ඉතින් ওই කැල්සියම් කාබනේට් ටිකත් මේකේ තියෙන අධික උෂ්ණත්වය නිසා වියෝජනය වෙනවා. වියෝජනය වෙලා හැදෙනවා දරුවනේ කැල්සියම් ඔක්සයිඩ්. කියන්නේ කැඩෙනවා. කැඩිලා කැල්සියම් ඔක්සයිඩුයි ඔක්සිජන් වායුවයි හැදෙනවා. ඔක්සිජන් මේ කාබන් ඩයොක්සයිඩ් වල කාබන් ඩයොක්සයිඩ් වායුවයි හැදෙනවා. මෙන්න මේක හැදෙනවා. මේක තමයි හතරවෙනි ප්‍රතික්‍රියාව. දැන් ඔන්න හොඳට අහගන්න. මේක හැදුනහම මෙතන තියෙන කාබන් ඩයොක්සයිඩ් තියෙනව නේද? මේ කාබන් ඩයොක්සයිඩ් උත් මොකද වෙන්නේ? ආපෝසරය මෙන්න මෙතනට ගිහිල්ලා මේ ප්‍රතික්‍රියාවට දායක වෙනවා. එතකොට මෙයා මොකද කරන්නේ? මෙයා මොකද කරන්නේ කියලා බලන්න. හවුද? ඔය කැල්සියම් ඔක්සයිඩ් කියන එක න එයා මෙන්න මෙහිමයි පුතේ. හරි. ඔන්න එයා මෙහිමයි වෙන්නේ. ඔය කැල්සියම් ඔක්සයිඩ් කියන එක නා හරිද? මෙන්න මේකේ දැන් මේ හීමටයිට් කියලා කියන්නේ යපස්නේ. යපස් කියලා කියන්නේ එතන ඉතින් හීමටයිට් විතරක්ම නෙවෙයි. ඔතන එයාලත් එක්ක මිශ්‍ර වෙලා වැලිත් තියෙනවා. එයාලත් එක්ක මිශ්‍ර වෙලා මැටිත් තියෙනවා. එයාලත් එක්ක මිශ්‍ර වෙලා වැලි මැටි දෙකම තියෙනවා. හරි? එයාලත් එක්ක මිශ්‍ර වෙලා වැලි මැටි දෙකම තියෙනවා. හරි? වැලි තියෙනවා මැටි තියෙනවා. වැලි වල තියෙන්නේ මොනවද දන්නවද? වැලි වල තියෙන්නේ සිලිකන් ඩයොක්සයිඩ්. SiO2 තමයි වැලි වල තියෙන්නේ. මැටි වල මොනවද දන්නවද තියෙන්නේ? මැටි වල තියෙන්නේ Al2O3 ඇලුමිනියම් ඔක්සයිඩ්. ඔයාලා මේ හරියට දැනන් හිටියද මේක? වැලි වල අඩංගු රසායනික සංයෝගය තමයි SiO2 සිලිකන් ඩයොක්සයිඩ්. මැටි වල අඩංගු රසායනික සංයෝගය තමයි Al2O3 ඇලුමිනියම් ඔක්සයිඩ්. දැන් ඔන්න ඔය දෙන්නත් එක්ක මෙයා ප්‍රතික්‍රියා කරනවා. ඔන්න එයාත් එක්ක වෙන ප්‍රතික්‍රියාව මම ලියන්නම්. ඔය කැල්සියම් ඔක්සයිඩ් කියන එක නා SiO2 එක සිලිකන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් සිලිකේට් හදනවා. ඒ කියන්නේ CaSiO3 කැල්සියම් සිලිකේට් හදනවා. ඒ වගේමයි මෙන්න මෙයා Al2O3 ඇලුමිනියම් ඔක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් ඇලුමිනේට් හදනවා. කැල්සියම් ඇලුමිනේට් හදනවා. CaAl2O4 හදනවා. මොනවාද මේ දෙක? මෙයා කැල්සියම් සිලිකේට්, මෙයා කැල්සියම් ඇලුමිනේට්. ඔය කැල්සියම් සිලිකේටුයි කැල්සියම් ඇලුමිනේටුයි කියන දෙන්න ද්‍රව දෙකක් හොඳේ. ඔය දෙකට පොදුවේ කියනවා පුතේ ලෝ බොර කියලා. හරි? ඔය දෙකට පොදුවේ කියනවා පුතේ මොනවා කියලාද? ලෝ බොර කියලා කියනවා.
ඔය ලෝබර කියන જાතිය සාමාන්‍යයෙන් ද්‍රව යකඩ වලට වඩා ඝනත්වය අඩුයි. මේවට කියනවා ලෝබර කියලා. ඕම් ඔය හැදෙන ලෝබර ටික මොකද වෙන්නේ? මේ ද්‍රව යකඩ ස්තරයේ උඩින් මේ මෙහෙම පා වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ද්‍රව යකඩ ස්තරයේ උඩින් මේ මෙහෙම පා වෙන්න පටන් ගන්නවා. එතකොට හැදෙන යකඩ ටික පතුලට යනවා. ලෝබර ලේයර් එක ඊට උඩින් හිටිනවා. එතකොට පුතේ නැවත සැරයක් මෙන්න මේ හැදිච්ච යකඩ සහ මේ වාතය නැවත ප්‍රතික්‍රියා නැවත එකට හම්බ වෙලා ප්‍රතික්‍රියා කරන එක මෙන්න මේ ලෝබර ලේයර් එකෙන් මොකද කරන්නේ? වළක්වනවා. මේ ලෝබර ලේයර් එක නිසා මේ යකඩ සහ මේ ඔක්සිජන් අතර නැවත ප්‍රතික්‍රියාව වළක්වනවා. ඉතින් ඒකට තමයි ඇත්තටම මේක දාන්නේ. හරි. ඔතන ওই ලෝබර ලේයර් එක තිබුණ නැත්නම් මේ හැදෙන යකඩ වලින් භාගයක් විතර ආයසරයක් මේ හීමටයිට් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව ආපස්සට වෙන්න පටන් ගන්නවා. අන්න ඒකයි මෙතන වෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි ධාරා අවුෂ්මකය තුල වෙන ප්‍රතික්‍රියා පහ හදන්නේ. මෙන්න මේ පහ ඔබ මතක තබා ගත යුතුයි. ආයේ සෙල්ලම් නෑ, දෙකක් නෑ, මතක තියාගන්න ඕනේ මේ ප්‍රතික්‍රියා ටික. විභාගෙට අහනවා. පැහැදිලිද කිව්වේ? විභාගෙට මේ ප්‍රතික්‍රියා පහ අහනවා පුතේ. right මේ ප්‍රතික්‍රියා පහ මතක තියාගෙන ඉන්න ඕනේ, මේක අහනවා ඔයාලගේ විභාගෙට. එහෙනම් අපි අදට පන්තිය නතර කරමු. දැන් 1:55යි. මම මේ වීඩියෝ එකත් ඔයාලට අප්ලෝඩ් කරනවා YouTube channel එකට. ඉතින් මේක අප්ලෝඩ් කරාම මේ වීඩියෝ එක නැවත සැරයක් බලන්න. අවශ්‍ය කොටස නැවත බලන්න. හරි. එහෙනම් බලලා කොහොම හරි මේ ටික හොඳට ග්‍රහණය කරගන්න. හරි. එහෙනම් දරුවනේ අදට අපි පන්තිය නිමා කරමු. ඔබ සැමට සුබ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම WhatsApp එකට ගැටලුව යොමු කරන්න. ඒක හැමදාමත් විවෘතයි. ඔයාලා ප්‍රශ්නයක් අහුවොත් මම අනිවාර්යෙන් උත්තරයක් දෙනවාම තමයි. එහෙනම් දරුවනේ අපි අදට පන්තිය නිමා කරමු.